ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. නිදුකානන් වහන්සේ තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කරන්නට දේශනා කොට වදාළ මිහිරි වූ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ඔබේ දෙනෙත් අභියසට ඔබේ දෙසවන් අත්තරටම රැගෙන එන රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරු ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය එක්ව සමගාමී විකාශයක් විදිහට පිනත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව ශ්‍රද්ධා රූපවාහිනී සජීවී මැදිරියේ සිට ඔබට මෙලෙසින් තිලින කරන්නටයි අප සෝදානම් වෙන්නේ. ලෝකයක් කොරෝනා වෛරසයේ හමුවේ පීඩාවට පත්වෙද්දී රටක් හැටියට සමාජයක් හැටියට බොහෝ වෙනස්කම් සිදු කරන්නට පීඩාවට පත්වෙන්නට අපටත් සිදු වුණා. ඒ සියල්ල මැඩලමින් පන්සලට එසේත් නැත්නම් අසපුවට එන්නට තිබුණු අවකාශය ඉඩහසර අපිට ඇහැරෙද්දී අපේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් ශ්‍රද්ධා රූපවාහිනී ලක්කිරු ගුවන්විදුලියේ සජීවී ගුවන් කාලය ඒ විකාශන කටයුතු පවා වෙනස් කරමින් පින්වත් ඔබට සසර අවබෝධය උදෙසා මිහිරති වූ ශ්‍රී සද්ධර්මයේ කොහොමද මෙලෙසින් ළඟා කර දෙන්නේ ඔබට දායාද කරන්නේ කියන කරුණ පිළිබඳව අප බොහෝ වෙනස්කම් සිදු කරමින් බොහෝ දේ සිදු කරන්නට කටයුතු කළා. ඒ අනුවයි මීට ටික කාලයකට ඉහතදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන විදිහට ඉරිදා දවසේ විවේකී ඉරිදා දවසේ මෙලෙසින් සජීවී වැඩසටහනක් මේ ගුවන් කාලය තුල පින්වත් ඔබ වෙනුවෙන් වෙන් කරන්නට කටයුතු කළේ. එනිසා ඒ වෙනුවෙන් පළමු ගෞරවය පළමු වැඳුම අපේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාම එක්ව සිදු කරන්නට ඕනේ. උන්වහන්සේ වර්තමානයේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ හැටියට බොහෝ දේ අපට යහමඟ පෙන්වන්නට ධර්මයේ තුල පිහිටා බොහෝ දේ සිදු කරනවා. ඒ නිසා අප සියලු දෙනාගේම වැඳුම නමස්කාරය අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙලෙස පොද කරන්නට කටයුතු කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන අද දවසේ මෙලෙසින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ සමගාමී විකාශයක් හැටියට ඔබට තිලින කරන්නට බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ ජපානයේ වෙසෙන පින්වත් චතුරංගනී මහත්මිය, සචිනී මහත්මිය සහ නිශාන්ති මහත්මිය කියන කල්යාණ මිත්‍රයන් විසින් ඔවුන්ගේ සියලු අරමුණු ඔවුන්ගේ යහපත් වූ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කරන්නට ඉටු වෙන්නට මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවායි කියන සිතුවිල්ලත් පෙරදැඩි කරගෙන අප අද දවසේ අප කෙරෙහි බොහෝමත්ම ගෞරවයෙන් අප කෙරෙහි බොහෝමත්ම අනුකම්පාවෙන් යුතුව ධර්මයේ කෙරෙහි බොහෝම විශ්වාසයෙන් යුතුව මේ මොහොතේ ධර්මාසනය තුල වැඩ සිටින මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ උත්තම අනුත්තරීය ධර්ම දේශනාව වෙනුවෙන් පළමුව පාද වන්දනා කොට පිළිගෙන සිටිමු. අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට තුන් ලෝකයේම සියලුම දානයන් අතර අග්‍රතම දානය හැටියටයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දානය පෙන්වා දුන්නේ. ඔබ කැමතිනම් මෙවන් වූ ස්පෙෂල් පින්කමක් වෙනුවෙන් මෙවන් වූ ධර්ම දේශනාවක් වෙනුවෙන් ඔබට බැතිබර දායකත්වය ලබා දෙන්නට 071 232 88 87 071 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙලා ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු විමසන්නට. එසේනම් අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ විවේකී ඉරිදා දවසේ අපිව උතුම් වූ සීලෙහි පිහිටවමින් මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවියන්, බඹලොව බ්‍රහ්මයන්, මනුලොව මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ ඒ මිහිරති වූ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම දේශනා කරන්නට ඔබ වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගෙන කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. පරුෂ වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ විවේකී ඉරිදා දවසේ උදෑසන ධර්ම ශ්‍රවණය පිණිසයි මේ පින්වත් හැමදෙනා දැන් සූදානම් වන්නේ. අපි දන්නවා, අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා පෘථග්ජන කියලා වචනය. ඒ කියන්නේ ධර්මයේ තියෙන කොහොමද? අසුතවා පුතුජනෝ. අසෘතවා කියලා කිව්වේ මොකක්ද? අහලා නැහැ කියන එකයි. අසෘත අසලා නැහැ. කුමක්ද අහලා නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ බුදුරජාණන්සේගේ ධර්මය කිව්වේ මොකක්ද? බුදුරජාණන්සේගේ ධර්මය කියලා අපි හිතන් ඉන්න එකද? ඒ කියන්නේ ළමයා ඉස්කෝලේ දාගන්න හැටි තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද? ගේ හදාගන්න හැටි. ඊට පස්සේ රස්සාව කරන හැටි. ඒකද බුදුරජාණන්සේගේ ධර්මය. බුදුරජාණන්සේගේ ධර්මය තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඊර්ධිපාද, පංච ඉන්ද්‍රිය, ඊළඟට පංච බල, ඊළඟට තමයි සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ඔය දේවල්, ඔය කාරණා ටිකට මොකක් කියලාද බුදුරජාණන් දේශනා කළේ? ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි යන ගුණයෙන් යුතු ධම කියන්නේ මුල මැද අග පිරිසිදු පැහැදිලි අර්ථ වලින්, පැහැදිලි වචන වලින් දේශනා කරලා තියෙන ධර්මයේ යනු ආන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයයි. එතකොට අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරලා නැහැ. ඒ කිව්වේ අර සතිපට්ඨානය ගැන, පංච ඉන්ද්‍රිය ගැන, පංච බල ගැන, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අන්න අහලා නැහැ. එතකොට අන්නේ අහපු නැති නිසා ඒ කෙනාට අන්න ධර්ම මාර්ගයට පැමිණීමේ වාසනාව ලැබෙන්නේ නැහැ. එතකොට ධර්මය ඇසීමෙන් තමයි මූලිකම කාරණාව ධර්ම ශ්‍රවණය. එතකොට ධර්ම ශ්‍රවණයෙන් තමයි යන්න දැන් අද නම් කියවන්න හරි හම්බ වෙනවා. එතකොට ඒ ශ්‍රවණය කියීමේ ඒ වගේ කාරණාවකින් තමයි අන්න යාට ධර්මය යනු කුමක්ද කියලා පැහැදීම කෙනෙක්ගේ ජීවිතයක ඇතිවන්නේ. එතකොට අන්නේ පැහැදීම ඇතිවීම පිණිස නම් කෙනෙකුට අනු බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්මයේ, ඒ කියව අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආහන්ට ලැබෙන්න ඕන. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය නහන්ට ලැබීමෙන් තමයි අන්න කෙනෙක් පෘථග්ජන භූමිය ඉක්මවලා ආර්ය ශ්‍රාවක භූමිය කරා පැමිණෙන්න වාසනාව ලැබෙන්නේ. එතකොට ඒ වාසනාව ලැබෙන්න ඒ කෙනාට බාහිරින් කරුණු දෙකක් උපකාර වෙනවා. මූලික කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතරෙන් කරුණු දෙකක් බාහිරින් යට ලැබෙනවා. ඉතිරි කාරණා දෙක තමන් ඇති කරගන්න ඕනේ. ඒ තමන් ඇති කරගන්නා වූ කාරණා දෙකෙන් තමයි යන්නේ යට දැන් අපි ධර්මයේ තුල තියෙන ධර්මයේ ගුණවල අපි අහලා තියෙන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. විඤ්ඤු කියලා කියන වචනේ තේරුම තමයි නුවණැති කෙනා, නුවණ තියෙන කෙනා.
පච්චත්තං වේජිතබ්බෝ තම නැන පමණින් ඒ කෙනාගේ ඥානයේ ප්‍රමාණයට තමයි යන්නේ කෙනා ධර්මයේ වටහා ගන්නෙ. එතකොට කෙනෙක් ශ්‍රද්ධානුසාරී භූමිය, එහෙම නැත්නම් ධම්මානුසාරී සෝවාන් උතුමන් වහන්සේ. එතකොට ඒ අර අපි ධර්මයේ අහලා තියෙන්නේ අෂ්ටපුරිස පුද්ගලයා කියලා සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලා. ඊට පස්සේ සෝවාන් උතුමන් වහන්සේ දෙකයි. ඊට පස්සේ සකදාගාමි මාර්ගය, සකදාගාමි උතුමන් වහන්සේ, අනාගාමි මාර්ගය, අනාගාමි උතුමන් වහන්සේ, අරහත් මාර්ගයේ රහතන් වහන්සේ. ඔන්න 8 නම. එතකොට ආන්න ඒ බවට පත් වෙන්නේ අර කෙනාගේ ධර්මයේ අවබෝධය ඒ තම නැන පමණින් ඒ ඥානයේ ප්‍රමාණයට. ඒ කියන්නේ ප්‍රඥාවේ ස්වභාවය අනුවයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බාහිරින් ලබා ගන්න ඕන කරුණු දෙක තමයි මොකක්ද? කල්යාණ මිත්‍ර ශ්‍රේවණයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත්. මූලික කරුණු 4ක් තියෙනවා කිව්වනේ. එතකොට මේ කරුණු 4න් බාහිරින් කෙනෙකුට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ශ්‍රේවණයයි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයයි කියන එක කෙනෙකුට බාහිරින් ලැබෙන කරුණු දෙක. එතකොට බාහිරින් අන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමෙන් අන්න ඒ කෙනාට ධර්ම ශ්‍රවණය හම්බෙනවා. එතකොට කල්යාණ මිත්‍රය ඇසුරු කිරීමෙන් හම්බෙන්නේ කොමක්ද? ධර්ම ශ්‍රවණයයි. යහපතේ හැසිරීමයි. එතකොට අද කාලේ අපි හිතන් ඉන්න කල්යාණ මිත්‍රයයි කියලා බොහෝ සමහරු කියනවනේ මම කල්යාණ මිත්‍රයෙක් මම උදව් කරනවා. එතකොට අපේ සමහරට අපේ කල්යාණ මිත්‍රය තමයි හදිසියට රුපියල් 5000 දෙන කෙනා. එතකොට ඒ යාළුවට කියන්නේ කල්යාණ මිත්‍ර නෙමෙයි. එහෙම යාළුවෙක් බුදුරජාණන්සේගේ ධර්මයේ හඳුන්වනවා. දැන් සිංහලෝවාද සූත්‍රයේ තියෙනවා එහෙම උපකාර කරන්නේ. එතකොට ඒ යාළුවට කියන්නේ උපකාරක මිත්‍රයා කියලා. එතකොට අපි ධර්මයේ ඒ හරියට තේරුමක් දන්නේ නැතිද කල්යාණ මිත්‍රයාටත් අර එහෙම කියනවා. උපකාරක මිත්‍රයාටත් කල්යාණ මිත්‍රයා කියනවා. කල්යාණ මිත්‍රයට එක්කෝ අසත්පුරුෂයා කියනවා. අසත්පුරුෂයට එක්කෝ සත්පුරුෂයා කියනවා. ඔය වගේ යන්න ධර්මයේ දන්නේ නැති නිසා අද ඔන්න ජීවිත ගොඩාක් අනාගෙන ඉන්නේ. එතකොට ඒ නිසා ඔන්න කල්යාණ මිත්‍රයෙකුගෙන් තමයි අපිට මේ නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඒක නිර්මල ශ්‍රී සද්ධර්මය කිව්වේ මොකටද? ළමයි ඉස්කෝලේ දාගන්න එකටද? නෑ. ගේ හදන හැටිද? නෑ. ළමයි හදන හැටිද? නෑ. මොකේද? අන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අහන්න හම්බෙනවා කල්යාණ මිත්‍රයෙකුගෙන්. එතකොට අන්න ඒක තමයි බාහිරින් ලැබෙන කරුණු දෙක. එතකොට මේ විදිහට බාහිරින් ලැබෙන කරුණු දෙකෙන් ඔන්න යා තමා තුලින් ඇති කරගත්තු තව කරුණු දෙකක් තියෙනවා කියවනේ. ඒ තමයි යෝනිසෝ මානසිකාරය. සමහර විට දැන් අපි උදේ ඉඳන් එළි වෙනකම් බණ ඇහුවත් උදේ 6 ඉඳන් අහපුව ඊළඟ දවසේ උදේ 6 වෙනකම් බණ ඇහුවත් සමහර විට මෙන්න මේ කියන කරුණ යෝනිසෝ මානසිකාරය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා යෝනිසෝ මානසිකාරය කියලා වචනයක්. ඉතින් යෝනිසෝ මානසිකාරය කියන්නේ මොකක්ද? ඒ තමයි බුදුරජාණන්සේගේ ධර්මයට අනුව නුවණින් විමසනවා කෙනෙක්. ඇස අනිත්‍යයි කියලා බුදුරජාණන්සේ දේශනා කළා නම් අන්න ඒ කියන ඇස අනිත්‍යයි කියලා නුවණින් විමසනවා. ඇස දුකටයි අයිති නම් ඒ ශ්‍රාවකිනාස් මේ ඇස දුකයි කියලා නුවණින් විමසනවා. මේ ඇස තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියලා බුදුරජාණන්සේ දේශනා කළා නම් අන්න ඒ ඇස තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ අන්න අනාත්මයි කියලා නුවණින් විමසනවා. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුතු ඒ සාන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද ඒ විදිහට නුවණින් විමසන්න හිතන්න අන්න ඒ ශ්‍රාවකයා එතකොට ඒ විදිහට තමා තුළින් අන්න නුවණින් විමසන්න පටන් ගන්නවා. ඒතර යෝනිසෝ මනස කිව්වේ ධර්මයට අනුවන්නේ හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න පටන් ගැනීම නිසා අන්න තව කරුණක් ආධ්‍යාත්මී තමා තුළින් ඇති කරගත්තු කරුණක් තියෙනවා කියන්නේ. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදා. ඒතර ධර්මයට අනුවන්න නුවණින් විමසීම පටන් ගත්ත හේතුවෙන් අන්න ඒ කෙනා ධම්මානුධම්ම ප්‍රතිපදාවට පුරුදු වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව හැසිරෙනවා. ඒතර ඒ හේතුවෙන් තමයි අන්න කෙනෙක් මාර්ගයේ අර පෘථග්ජන භූමිය ඉක්මවලා අන්න ශ්‍රාවක භූමිය කරා පැමිණෙන්නේ. ඒතර පෘථග්ජන කෙනාගේ තව ලක්ෂණ අපේ බුදුරජාණන්සේ දේශනා කරනවානේ. ඔන්න පළවෙනි එක අපි කතා කළා මොකද අසුතවා පෘථග්ජනෝ. ධර්මයේ අහලා නැහැ. ඒතර ධර්මයේ අහලා නැති කෙනා මේ භාගතුන දේශනා කරන අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්න අකමැති. ඔන්න සෑයක් බෝධියක් දකින්න කැමති නැහැ. ඕවට වඳින්න හොඳ නැහැ.
ඕවගේ නිකන් ඇට කෑලිනේ තියෙන. ඒකට සිවුරු දාගත්තද සුදු වස්ත්‍ර දනින්නේ එහෙම ભેදයක් නේ පෘථග්ජන ભેදයට. ශ්‍රාවකත්වයට පැමිණෙන්නත් සිවුරම දාගන්න ඕන. ඊට පස්සේ මොකද්ද සුදු වඳින්න ඕනේ කියලා එකක් නැහැ. එතකොට ඒ කෙනා නෝනින් විමසන ස්වභාවය අනුව තමයි ඒ ශ්‍රාවකේ භූමියක් කරා පැමිණෙන්නේ. එතකොට අන්න කෙනෙක් ওই විදිහට අන්න ආර්යයන් වහන්සේලා දකින්න කැමැති. ධාතුන් වහන්සේට ගරහනවා, බෝධීන් වහන්සේට ගරහනවා, ඊට පස්සේ භාගතුන් වහන්සේට ගරහනවා. ඒතර ආර්යයන් වහන්සේලා දකින්න අකමැතිය. ඊට පස්සේ ආර්ය ධම්මස් අකෝවිදු. ආර්ය ධර්මය හික්මෙන්ද සුවිනීතෝ නෙමෙයි, අවිනීතෝ. හික්මීමක් නැහැ. එතකොට මේවා කොහේ කරන්නද? අද අපිට කරන්න වෙලාවක් නැහැ නේ. ඊට පස්සේ සමහර අය සමහර වෙලාවට අපිට මෙහෙන්නේ කියනවා අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනේ. ඉතින් පෘථග්ජන කියන එකේ භයානකම තමයි ඒ පෘථග්ජන කෙනා අතින් ඕන වෙලාවක ආනන්තරීය පාප කර්ම සිදු වෙන්න පුළුවන්. ඒතර ආනන්තරීය පාප කර්ම ආනන්තරීය කියන්නේ අතරක් නැහැ. ඒ කියන්නේ කෙලින්ම කියන එක. වෙන තැනකින් නතර වෙන්නේ නැහැ කියන එක. ඒතකොට අතරක් නැතුව කෙලින්ම ඒකාන්තයෙන්ම කොහෙද ආනන්තරීය පාප කර්ම වලින් යුතු කෙනා යන්නේ? නිරේ. එතකොට ඒ කෙනා අතින් ඒ කියන්නේ පෘථග්ජනයාගේ ස්වභාවය තමයි අන්න ආනන්තරීය පාප කර්ම වෙන්න පුළුවන් දෙයක්. වෙන්න පුළුවන් ස්වභාවය. මව ඕන වෙලාවක කොහොමද මැරෙන්න පුළුවන්. අම්මා මැරෙන්න පුළුවන් නම් එයා අතින් අනිත් කෙනෙක් මරනවා කියන එක අහන දෙයක්ද? ඊට පස්සේ තාත්තා මැරෙන්න පුළුවන් එයා අතින්. තථාගතයන් වහන්සේ අද නැති නිසා ඔන්න හොඳයි එයාට. ඉතින් තථාගතයන් වහන්සේගේ ලේසලවනවා දුෂ්ට සිතින්. එතන තථාගතයන් වහන්සේගේ ලේසල වීම නෙමෙයි. තථාගතයන් වහන්සේගේ දෘෂ්ට සිතින් අන්න එයා මේව කරන්නේ. දැන් ජීවක වෛද්‍යතුමා තථාගතයන් වහන්සේට උපස්ථාන කළානේ. එතකොට අන්න එහෙම නෙමෙයි කියන්නේ දෘෂ්ට සිතින් ලේසලවනවා එයා. ඊළඟට තමයි සංඝ භේදය කරන. දැන් සමහර ගිහියෝ ඉන්නවා මහා ලොකු හරි පඬිත් කතා කියන අපි නම් සංඝ භේද ගිහියන්ට සංඝ භේද කරන්න බෑ. ඒක හොඳට දැනගන්න ඕනේ. සංඝ භේදයේ සිදු වෙන්නේ උපසම්පදා භික්ෂුවක් අතින්. ඒක යම් කිසි ස්වභාවයක් තියෙන විනය සඳහන් වෙනවා. එතකොට ඒක උපසම්පදා වෙන්න ඕනේ. සාමණේර කෙනාක අතින්වත් ඒක සිදුවීමක් නැහැ. එතකොට ගිහියා සහ සාමණේර කෙනා ඒකට රුකුල් දීමක් විතරයි වෙන්නේ. සංඝ භේදයේ සිදු වෙන්න ඕනේ සිදුවීම මූලික උපකාර වෙන්නේ උපසම්පදා භික්ෂුවක්. එතකොට අන්න සංඝ භේදයේ ආති වෙන්න පුළුවන්. කියන්නේ පෘථග්ජන කෙනා ආති. එතකොට ආනන්තරීය පාප කර්ම රහතන් වහන්සේලා ඝාතනය කරන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේලා ගාත් දැන් සංඝයා වහන්සේලාට හිංසා කළා නැත්තරම නැති වෙච්ච පිරිසක් දැන් ඔය ඉන්නේ අනාථ වෙලා. සංඝයාට හිංසා කරලා උනදේ දිට්ඨ ධම්ම වේදන විපාක මේ මිහි පිට වර්තමානයේ අපිට දකින්න අහන්න හම්බෙන්නේ මේ පිරිසක් ගැන. නැත්තරම නැතිවලා ගිහිල්ලා ඒ අන්න සංඝයාට දීමේ විපාක. ඒතර ඒකයි සංඝයා කියන්නේ සෙල්ලම් පිරිසක් නෙමෙයි. බුදුරජාණන් අපි හිතන් ඉන්නේ සංඝයා කියපුවම ලොකු හාමුදුරුවෝ වෙන්න හොඳට බඩ තියෙන හොඳට තඩි හාමුදුරුවනමක් වෙන්න ඕනේ කියලානේ හරි කියලා හිතන්නේ. සංඝයා කියන එක බුදුරජාණන්සේ දේශනා කරන්නේ උපමාවක් දක්වනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ගින්දරට පොඩ්ඩක් පිච්චුණත් ඒ ගින්දරට මොකද චුට්ටක් ගින්දර ඇල්ලලා ඒකට ඇල්ලුවොත් එහෙම අත මොකද වුණොත් මොකද වෙන්නේ ඒකටත් පිච්චෙනව නේද කියලා අහනවා. ලොකු එකටත් ඒකටත් පිච්චෙනව නේද කියලා අහනවා. ඊට සර්ප පැටියා ඉන්නව නේද කියලා අහනවා. සර්පයා පොඩි ලොකුයි කියලා නෑ නේද? ඒ සර්පයා දෂ්ට කළොත් එහෙම පොඩි නයි පැටියා දෂ්ට කළත් නයි විස. ලොකු නයා දෂ්ට කළත් ඒ නයි විස. ඒතර සර්පයාගේ තියෙන ඒ විෂය යුක්තයි. ඒකට සර්පයා බෙදීමක් නැහැ පොඩි ලොකු කියලා. ඒ වගේ තමයි මහණෙනි භික්ෂුවත් කියනවා. ලොකු පොඩි කියලා නැහැ කියනවා. නවක මධ්‍යම තේර කියලා නැහැ කියනවා. යම් හැම භික්ෂුවකටම ගෞරවය දැක්විය යුතුයි කියනවා. ඒතර සංඝයා කියන්නේ අන්නේ බෙද බෙදා දක්වන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒතර ඒකයි සංඝයා කියලා කියන්නේ උතුම් පිරිසක්. ඒතර සංඝයා මැනීම දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දුස්සීල භික්ෂුව ගමුක අපි දැන් හාමුදුරන්ට ගොඩක් අය බයිනේ දුස්සීලයි කියලානේ. එතකොට ඒ බයින ගිහියන්ට වඩා මිලිඳු ප්‍රශ්නේ තියෙනවා. මිලිඳු රාජ ප්‍රශ්නේ ඒ ගිහියට වඩා දුස්සීල භික්ෂුව උතුම් කියනවා. ඕන්නේ. එතකොට ආන්නේ ඒකයි දැන් ওই මිනිස්සු ලොකුවට කෑ ගැහුවට. ඒකට සංඝයා කියන්නේ ලේසි පහසු පිරිසක් නෙමෙයි. එතකොට ඒ නිසා මේ ශාසනයක මේ ධර්මයක් ලැබීමෙන් බුද්ධ ශාසනයක ලැබීමෙන් ලැබෙන දුර්ලභ පිරිසක්. බුද්ධ ශාසනය නිසා ලැබෙන පිරිසක්.
සංඝයා කියන පිරිස. එතකොට මෙන්න මේ තිසරණය යම්කිසි කෙනෙක් සරණ යනවද ආන්නේ සරණ යාමෙන් තමයි අන්න ඒ කෙනාට ලැබෙන්නේ ශ්‍රාවක භූමිය කරා පැමිණීමේ ලාභය. එතකොට ශ්‍රාවක භූමියට පැමිණීමත් එක්ක ඒ කෙනාගේ සතුව ඒ ශ්‍රාවකත්වයට පැමිණෙන ශ්‍රාවකයන් වහන්සේට ඇතිවන උතුම් ගුණධර්ම ටිකක්. ඒ ගුණධර්ම වලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. දැන් අපි අහලා තිබ්බේ ධර්මයේ තුල සඳහන් වෙනවා මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන වීරිය, පංච ඉන්ද්‍රිය කියලා අන්න ශ්‍රාවක භූමියට පැමිණීමත් සමග තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ආරම්භ වෙන්නේ, පිහිටන්න ආරම්භ වෙන්නේ. ඒතර පෘථග්ජන කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීමක් වර්ධනයක් නැහැ. ඒතර මොනවද ඉන්ද්‍රිය ධර්ම? බුදුරජාණන් දේශනා කළේ පංච ඉන්ද්‍රිය. මොනවද? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒතර ඔන්න ඔය පහට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඉන්ද්‍රිය ධර්ම පහ කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒතර ඔන්න ඔය ඉන්ද්‍රිය ධර්ම පහ එන යම් කිසි කෙනෙකුගේ ආරම්භ වන්නේ, පිහිටන්නේ, වැඩෙන්න පටන් ගන්නේ අන්න ශ්‍රාවක භූමියට පැමිණීම සමග සෝවාන් මාර්ගයට පැමිණීමත් එක්ක. ඒ ධම්මානුසාරී එහෙම නැත්නම් සද්ධානුසාරී. එතකොට අන්න ඒ ශ්‍රාවක භූමියට පැමිණීමත් සමග මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වන ආකාරය ගැන හරි ලස්සන දේශනාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් අපි කතා කරනවානේ මේ ඉන්ද්‍රිය ධර්ම, එහෙම පංච උපාදානස්කන්ධ, පටිච්චසමුප්පාද, එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රදාන, ඔය විදිහට විවිධ ධර්මයේ කාරණා කතා වෙනවානේ. ඒතකොට මේ ධර්ම කාරණා විවිධ තැන්වල භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ සඳහන් වෙච්ච දේවල් පළවෙනි ධර්ම සංගමයෙන් අපේ උතුම් මහරහත් උතුමන් වහන්සේලා, මේ මහතෙරුන් වහන්සේලා මොකද කරන්නේ? ඒවා එක්ස්ප්‍රෙස් කරලා එක කාර්ඩ් වලට එක්ස්ප්‍රෙස් කරලා අන්න සඳහන් කරලා තියෙනවා. පළවෙනි ධර්ම සංගම. ඒ තමයි දැන් සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ ඔන්න අභිසමය සංයුත්තේ පටිච්චසමුප්පාදය ගැන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළපු මේ ධර්මයන් අන්න එක්ස්ප්‍රෙස් කළා පටිච්චසමුප්පාදය ගැන. තුන්වෙනි පොත් වහන්සේ කන්ද සංයුත්තේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන. ඒ කියන්නේ රූපය, වේදීම ගැන, සංඥාව ගැන, සංස්කාරය ගැන, විඥානය ගැන. එතකොට එතකොට ඒ විදිහට ඔන්න එක්ස්ප්‍රෙස් කළා. දැන් ඒ වගේ සංයුත්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ පළවෙනි එකේ සඳහන් වෙනවා දැන් බොජ්ජංග සංයුත්තේ වෙනම. ඊට පස්සේ සත්‍තිපට්ඨාන සංයුත්තේ වෙනම. සෝතාපට්ටි සංයුත්තේ වෙනම. ඒ වගේ දැන් ඉන්ද්‍රිය ධර්ම ගැන. එතකොට ඒ සංයුත්තට කියනවනේ ඉන්ද්‍රිය සංයුත්තේ. එතකොට ඉන්ද්‍රිය සංයුක්තයේ තියෙන. එතකොට දැන් මේ ඉන්ද්‍රිය සංයුත්තේ එහෙනම් මොනවා ගැනද කතා වෙන්නේ? අන්න සද්ධා ඉන්ද්‍රිය ගැන. සති විරිය ඉන්ද්‍රිය ගැන. සති ඉන්ද්‍රිය ගැන. සමාධි ඉන්ද්‍රිය ගැන. ප්‍රඥා ඉන්ද්‍රිය ගැන. එතකොට අන්නේ ඉන්ද්‍රිය සංයුක්තයේ හරි ලස්සන දේශනාවක් තුන මේ ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙකුගේ ඇති වෙලා මේ ඇතිවෙන ස්වභාවය ගැන මූලික කාරණාවත් එක්ක. ඒ තමයි මේ සූත්‍රයේ නම තමයි අද අපි මේ උදේවරුේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අන්නේ සූත්‍ර දේශනාව ඉන්ද්‍රිය සංයුත්තේ තියෙන සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ. සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ පස්වෙනි පොත් වහන්සේගේ පළවෙනි කොටසේ තියෙන සූත්‍රයක්. පහේ එකේ. ඒ තමයි මේ සූත්‍රයේ නම ආපන සූත්‍රය. ආපන කියලා කියන්නේ ගමේ නම. ආපන කියන්නේ නියම් ගමේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාව. ඒතර එක් සමයක අපගේ භාග්‍යවතුන් වහන්සේ අංග ජනපදයේ අංගයන්ගේ ආපන කියන නගරයේ තමයි නියම් ගමේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. ඒතර වැඩ ඉන්නකොට දැන් භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා සමග පිරිවරාගෙන වැඩ ඉන්නකොට අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එතන වැඩ සිටිනවා. වැඩ සිටිනකොට භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කතා කරලා සාරිපුත්තේනි කියලා අන්න කතා කළා. ඊට පස්සේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ අහනවා සාරිපුත්තේනි යම් මේ ආර්ය ශ්‍රාවකෙක්. දැන් ඔන්න ආර්ය ශ්‍රාවක කිව්ව කවුද? ධර්මය අහලා සුතවා ආර්ය ශ්‍රාවකෝ. ධර්මයේ ඇසු. ඒතර කුමන ධර්මයේද? අර සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් ඇසු. සුතවා ආර්ය ශ්‍රාවකෝ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා.
ධර්මයේ ඇසු ආර්ය ශ්‍රාවකයෙක් කියන සුතවා ආර්ය ශ්‍රාවකෝ සාරිපුත්තේනි යම් මේ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස්. ඔන්න තථාගතයන් වහන්සේ ගැන පැහැදීමට ලක්වල ඒකාන්ත බවට. ඒ කියන්නේ නොසෙල්වෙන ආකාරයෙන්. ඒ කියන්නේ දැන් නොසෙල්වෙන ආකාරයෙන් කිව්ව සරලව තේරුම් ගන්න අපි අද කාලේ හැටියට තේරුම් ගන්න කිව්වොත් ඒ ඇන්කර් එකට අන්න ආගම මාරු කරන්නේ නැහැ. ලාස් ස්ප්‍රේ පැකට් එකට ඇන්කර් මාරු කරන්නේ යන්න ආගම. ටකරන් කෑලි දෙකට අන්න මාරු කරන්නේ නැහැ. බයිස්කෝලේ දාගන්න අන්න ආගම මාරු කරන්නේ නැහැ. එතකොට අන්නේ මොකද වෙන්නේ? අසෘතව පෘතුජ්ජනෝ. එතකොට පෘථග්ජන ස්වභාවයක් ඒක. අන්න මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අහන්නේ කොහොමද? ඒ තමයි ඒ ආර්ය ශ්‍රාවකී තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස්. ඔන්න තථාගතයන් වහන්සේ බවට කෙරෙහි ඒකාන්ත බවට පැහැදිලි කියන අචලා සුප්පතිට්ඨිතා. ඒ ශ්‍රද්ධාව මනාකොට සෙලවෙන්නේ නැති විදිහට පැහැදිලා ගිහිල්ලා නම් දැන් ඔන්න පැහැදීමෙන් යුක්තයි. මනාකොට පැහැදීමකින් යුක්තයි. දැන් අර විදිහේ පෘථග්ජන ස්වභාවයෙන් යුතු ඒ පැහැදීමේ ස්වභාවය බුදුරජාණන් දේශනා කළේ මොකද? දැන් ශ්‍රද්ධාව මූලික කොටස් දෙකක් තියෙනවානේ. ආකාරවතී යමූලිකා කියලා. ඒතර ආකාරවතී ශ්‍රද්ධාව යා නොසෙල්වෙන. ඔන්න බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීමෙන් යුක්තයි. වෙනස් කරන්නේ නැහැ. ඒකට ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා කිව්වේ මුලක් නැහැ ඒකට. එතකොට ඒ මුල එතකොට හොඳට පිහිටලා නැහැ. අමූලිකා හොඳට පිහිටපු නැති මුල අමූලිකා. මුල හොඳට වැඩිලා නැහැ. මුලක් නැහැ. ඒ ශ්‍රද්ධාවේ උපමාව බුදුරජාණන් කොහොමද දේශනා කළේ? අර කෙසෙල් ගහේ තියෙන පඬරැළ වගේ. දැන් කෙසෙල් පඬරැළ කියන්නේ අර කෙසෙල් කොලේ වේලුණට පස්සේ නිකන් ගුරු පාට වෙලා යන්නේ. මැරෙනකොට අන්න ඒකට කියන්නේ කෙසෙල් පඬරැළ කියලා. එතකොට ආන්නේ කෙසෙල් පඬරැළට මොකද වෙන්නේ? හුලං ගහනකොට ඒ දිශාවට යනවා නේද? උතුරෙන් හුලං ගෙනකොට අන්න නැගෙනහිර පැත්තට යනවා. නැගෙනහිරින් හුලං ගෙනකොට උතුරු පැත්තට යනවා. බටහිරින් හුලං ගමනකොට දකුණට. ওই විදිහට ඒ හුලං යන පැත්තට හේමම යනවා. එතකොට ආන්නේ කෙසෙල් පඬරැළ වගේ තමයි කිව්වා අර අමූලිකා ශ්‍රද්ධාව යුතු කෙනා. එතකොට නෙස්ප්‍රේ පැකට් එකේ අයගේ ස්වභාවය තමයි ආන්නේ කෙසෙල් පඬරැළි වගේ. එතකොට අන්නේ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතු අය. ඒ කෙරෙහි තිසරණයේ කෙරෙහි පැහැදීමක් නැහැ අයගේ. ඒ ලාභයට ඒ සත්කාරයට හරු අන්න ඒක වෙනස් වෙනවා. දැන් සමහරු දේශපාලනය ගන්නවට රටේ ජනාධිපති වෙන්න ඕන නම් අන්න එයා බෞද්ධ වෙනවා. දැන් එතකොට ඒක උනේ මොකටද? එයා උනේ න ජනාධිපති වෙන්නේ. ඒක එතකොට උනේ පැහැදීමකින්ද ශ්‍රද්ධාවකින්ද නැහැ. දැන් සමහර රටවල් තියෙනවනේ එහෙම වෙන්න ඕනනේ. අන්න එතකොට ඒ වෙන්නේ අන්න අමූලිකා ආය. එතකොට අමූලිකා ආය අන්න එතකොට අමූලිකා වෙන් යුතුවයි ඒ තැන් වලට ගියාට පස්සේ අන්න ඒ ශාසනයම විනාශ කරලා දානවා. ඒතර ඒකයි ස්වභාවය. ඒතර අමූලිකා පැහැදීමක් කියලා කියන්නේ අන්න ඒකයි ඒ ස්වභාවය. දැන් සමහර ආයතන වල මූලික තැන ගන්න ඕනේ. ඒතර අමූලිකාවෙන් යුතුවයි ගන්නවා. ඒතර අමූලිකාවට අහුවලා ඉන්න කෙනෙක් ගත්තොත් එහෙම එයා ඒකම ඔක්කොම ඉවරයි. එයා ඒක බලාපොරොත්තු වෙන්නේ කොහොමද? පැහැදීමෙන් සරණ යනවා කියන අදහසින්ද කියන්නේ නැහැ. තමන් අරගේ තමන්ගේ පුටුවට ආසාවෙන්. තමන්ගේ තත්වයට ආසාවෙන් තමයි ගියේ. එතකොට අන්නේ අමූලිකාවේ අයගේ ස්වභාවයක්. ඒක තමයි සරලව තේරුම් අමූලිකාය තෝරගන්න තියෙන විදිය. 아무තුවෙන් ධර්මයේ විස්තර කරන්න ඕනේ බාහිරින් හොයාගන්න පුළුවන් ඕන තරම්. වැඩිපුර ඉන්නේ අය. එතකොට සද්ධාවට පැමුණුනා කියලා කියන්නේ ආකාරවතී ස්වභාවයෙන් යුතු උතුමන් වහන්සේලාගේ ස්වභාවය බුදුරජාණන් උපමාවෙන් දැක්වේ කොහොමද? රතන සූත්‍රයේ තියෙන්නේ. ඒ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලාගේ ඒ ශ්‍රද්ධාවේ ස්වභාවය කොහොමද? යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුබ්බි වාතේවි අසම්පකම්පියෝ සතර දිගින් එන සුළඟට වාතේවි අසම්පකම්පියෝ සෙලවිය නොහැක. දැන් අර කන්න සෙලවෙනවා. බබා ඉස්කෝලේ දා ගන්න ඕනද? අන්න සෙලවුණා. ජනාධිපති වෙන්න ඕනද රටේ? අන්න සෙලවුණා. මහාමැති වෙන්න ඕනද? අන්න සෙලවෙනවා. එතකොට අන්න මේ විදිහට සෙලවෙනවා ඒවා. ආයතනයේ මුල් තැනට යන්න ඕනද? අන්න සෙලවෙනවා. එතකොට අන්න ඒකේ සෙලවීම අමූලිකා. දැන් ශ්‍රාවක භූමියට පැමිණිච්ච කෙනා ශ්‍රාවකත්වයෙන් යුතුවම ඉන්නවා. එතකොට අන්න ඒක සෙලවෙන්නේ. එතකොට ඒ තිසරණේ සොලවන්න බෑනේ. දැන් ඒ තිසරණ සරණ යන ශ්‍රාවකයාගේ ස්වභාවය කොහොමද? බුදුරජාණන් දේශනා දිවි හිමියෙන් සරණ යනවා කියලානේ. ඒතර දිවි හිමියෙන් සරණ යනවා කියන්නේ තමන්ගේ දිවිය නැති වුණත් ඒ සරණ වෙනස් කරන්නේ. දැන් අපේ රටේ ඉස්සර සුද්දගේ කාලේ ඉන්නකොට ඔය කොලම්බස්ලා ඔය ආවා කීක දැන් ඔය කියන්නේ දැන් මහ ලොකුවට රට දියුණු කරා කියලා ඉස්සර ඔය කතා කරන රේල් පාරයි ඔය තේකොළ ටිකුයි දුන්න විතරනේ කලේ. ඒ ඉස්කෝලේ ටිකක් හැදුවා.
ඒත් පියන් රස්සාවට වගේ සුද්ධ කරපු දෙයක් හරි ලොකුවට කියන අය. එතකොට ඒ ආවට පස්සේ ඒගොල්ලෝ මොකද කළේ? අපේ සරණ ගිහිල්ලා ඉන්න අම්මලාගේ මොකද කළේ? ළමයා ගන්නව උදුරලා. ඔය ලන්දේසිකාරයෝ. එතකොට ඒ ලන්දේසිකාරයෝ අරගෙන මොකද කරන්නේ? අර බබා කිරිබිබී ඉන්න ළමයා අම්මගේ ඔඩකෙන් අර ඇදලා අරන් කියන උඹ වෙයන් මේ ආගම වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මොකද ළමයා උඩ දානවා කඩු වල්ලනවා. එහෙමයි කළේ. ඒත් අපේ අම්මලා මොකද කරේ? අනති සරණ පාවා දුන්නේ. ඒතර බලන්න ආන්නේ ඒකයි ඒ ශ්‍රාවකත්වයේ ඒ තැන අපි මෙහෙම කිව්වට මේ පිංගුතුන් දැන් ওই වාඩි වෙලා හරි බත් එකක් කකා හරි ගමන්නේ බණක් අහන්නේ දැන් ওই මොනවා හරි වෙලාවක ඉන්න ගමන් හරි බණ ඇහුවට ඒ තැනට එන්න ඕනේ අපේ ස්වභාවයට. ඒ අවස්ථාවක් අපිට ලැබෙන්න ඕනේ. ධර්මයේදී බුදුරජාණන් දේශනා කරන කෙනෙක්ගේ ප්‍රඥාව, එයාගේ වීරිය, එයාගේ සිහිය තේරුම් ගන්න තියෙන යාට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවකයි කියලා. ප්‍රශ්නයක් නැතුව ඕන වෙලාවක සාදු සාදු කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ප්‍රශ්නේ ආපු වෙලාවට බලන්න තමාගේ සැබෑ වීරිය කොහොමද කියලා. ඒ වෙලාවට තමයි යන්න තේරුම් ගන්න තියෙන්නේ තමාගේ ශ්‍රද්ධාව කෙසේද කියන එක. තමාගේ ප්‍රඥාව කොහොමද කියන ප්‍රඥාව කියන එක බුදුරජාණන් දේශනා කරනවානේ. ඒ ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ ඔහු ඇසුරු කරමින් ඔහුට ගැටලුවක් වෙන වීරිය හොයාගන්න තියෙන එතනදී කියලානේ. අනේ දැන් මේ අම්මලාගේ සැබෑ වීරිය, සැබෑ පැහැදීම, සැබෑ ශ්‍රද්ධාව එතනදී යන ඉස්මතු වුණා. ඒක පේනුණා ලෝකෙට. බාහිරින් පෙන්වන්න ගියේ නෑ. දැන් අපි කරන්නේ නිකම් මේ මලක් පහනක් පූජා කරලා බුදු ගුණයක්වත් දහම් ගුණයක්වත් දන්නේ නැතුව නිකම් මලක් පහනක් පූජා කරලා නිකම් ශ්‍රද්ධාවන්තයි කියලා කියන එකක් නේ. අද ගොඩාක් අයගේ තියෙන්නේ. අහිංසක අය ඉන්නවා ධර්මයේ හරියට පුරුදු කරන. බොහෝ අයගේ තියෙන අර විදිහ එකක් නේ. ඕටෝපෙන් යුතු ශ්‍රද්ධාවක් නේ. ඒතකොට ධර්ම අර වගේ උතුම් ශ්‍රද්ධාවක් නෙමෙයි. ධර්මානුකූල පැහැදීම. එතකොට අර පැහැදීම ඒ අමල කී හිටියේ නෑ. ඒ අවස්ථානුකූල වන්න ලෝකයට ප්‍රදර්ශනය ලෝකයට විවෘත වුණා ඒක. දැන් අපි කරන්නේ නිකම් ප්‍රදර්ශනයක් නේ. ඒතකොට අපේ එකයි අර ස්වභාවයේ දෙකක් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න එතකොට මේ අම්මලාගේ අන්නේ පැහැදීම වෙනස් වුන්නේ නැහැ. ඔන්න බුදුරජාණන් දේශනා කරනවා ඒ විදිහට මනා පැහැදීමෙන් යුක්තව අන්න තමන්ගේ දිවි හිමියෙන් අන්න පැහැදීමෙන් යුක්තව ඉන්නවා. අන්න ඒක තමයි කිව්වේ ඒකාන්ත බවට පැහැදී ගොස්. දැන් බුදුරජාණන් සාරිපුත්ත මහ රහතන් සිංහාන සාරිපුත්තේදී ඒ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ. ඔන්න බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ. පැහැදී ශ්‍රද්ධාවෙන් යුක්ත වී ඉන්නවා. ඔහු තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ අන්න දැන් ඔය පැහැදීමෙන් ඉන්න කෙනා තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ තථාගතයන් වහන්සේගේ සසුන පිළිබඳව හෝ ධර්මයේ සංඝයා පිළිබඳව සසුන කිව්වේ. සසුන පිළිබඳව හෝ සැක නොකරන්නේය. විචිකිච්ඡා සැක කරන්නේය විචිකිච්ඡා කරන්නේය කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන්ද සාරිපුත්තය කියලා හෙව්වා. ඒ කිව්වේ මොකද්ද? යම් ආර්ය ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ කියලා උන පැහැදීමෙන් ඉන්නවා. ශ්‍රද්ධාවන්තය උතුමන් වහන්සේ නමක් ඉන්නවා. පැහැදීමෙන් යුක්ත. අන්නේ කෙනා තථාගතයන් වහන්සේ ගැන හරි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගැන හරි තථාගත ශ්‍රාවක සංඝයා කෙරෙහි හරි සැක කරනවා විචිකිච්ඡා කරනවා කියන කරුණ වෙන්න පුළුවන් දෙයක්ද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් මේ ආර්ය ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූලා නම් එයා ඉන්නේ ඒ කෙනා අන්න ඔහු තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ තථාගතයන් වහන්සේගේ සම්බුදු සසුන ධර්මයේ සංඝයා කෙරෙහි හෝ පිළිබඳව සැක නොකරන්නේ. සැක කරන්නේ වෙන කරුණ සිදුවිය නොහැකි ස්වාමීනි කිව්වා. සැක නොකරන්නේ කිව්වා. විචිකිච්ඡා නොකරන්නේ කිව්වා. විචිකිච්ඡාව කියන කොහොස් ඇති වෙනවා කියන කරුණ විචිකිච්ඡාවෙන් යුක්තයි කියන එක වෙන්නේ නැහැ කිව්වේ ශ්‍රාවකයන් වහන්සේ. එතකොට ඔන්න ශ්‍රද්ධාවෙන් යුතු කෙනෙක්ගේ ස්වභාවයක් මේ කියන්නේ. එතකොට අද වර්තමානයේ තුල බොහෝ අය කියන්නේ හොඳ අය ඉන්නවා. බොහෝ අය තුල තියෙන්නේ එතකොට එහෙනම් සැකයක් නේ තියෙන්නේ. අරගොල්ලෝ මෙහෙමයි මේගොල්ලෝ මෙහෙමයි. ඒගොල්ලෝ කොහොමද දන්නේ මේගොල්ලෝ කොහොමද දන්නේ. එතකොට අන්න ඒ කියන්නේ සැක කරනවා. ඊට පස්සේ විචිකිච්ඡා දැන් ওই බිම් බලාගෙන ගියාට සමහරලාට කවුද දන්නේ ওই ස්වභාවය. ඒතකොට අන්න සැක කරනවා. ඒතකොට විචිකිච්ඡා කරන තථාගතයන් වහන්සේ පිළිබඳව
ඒ තථාගතයන් වහන්සේ ගැන යා පැහැදීමෙන් යුක්ත අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවයන් ගුණයෙන් යුක්තයි කියලා පිළිගන්නේ. එතකොට අන්නේ පිළිබඳව කෙනෙක් සැක කරනවා. විචිකිච්ඡා කරනවා. කුකුස් කරනවා. සම්මා සම්බුද්ධයි කියලා කොට ඉතින් කවුද දන්නේ? ඔබ පරණ ඒවන්නේ. අරහන් කියලා කිව්වට ඉතින් රාග දේශ මොහ තිබුණද කවුද දන්නේ? අන්නේ සැක කරනවා. එතකොට ওই විදිහට සැක කරනම කන්න පැහැදීමෙන් යුක්ත ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න බෑ කියනවා. ධර්මයේ කෙරෙහි සැකයක් වෙන්න බෑ කියනවා. ඒතර ධර්මයේ කෙරෙහි දැන් ධර්මයේ වැරදි, දැන් ධර්ම මේ කාලේ අවුල්, මේ ඔය පොත්වල ලියලා තියෙන. එතකොට ආන්නේ වචන ශ්‍රද්ධාව තියෙන කෙනෙකුගේ ගෙහිණන් එන්න පුළුවන්ද? එන්න බෑ. ඒතර සමහරු කියන ඔන්න භාවනා කරන්න යනවා. ඒතර සමහර කෙනෙක් භාවනා කර අපි දැන් කාලේ භාවනා කරන්න පොයි ධර්මයේ පුරුදු කරන්න යන්න එපා පිස්සු හැදිලා නතර වෙන්නේ. ඒතර සමහර ළමයිට වෙලා නැතුව නෙමෙයි. එතකොට සමහර අයට එහෙම වෙලා තියෙනවා. ඔන්න කෙනෙක් භාවනා කරන්න කියලා පිස්සු වෙදිච්ච අයන් ගොඩ නැද්ද ගිහින් බැලුවොත් මෙහා පැත්තේ ඔන්න තියෙනවා. ඉන්නවා. එතකොට ධර්මයේ වැරද්දක්ද? දැන් ගොඩක් අය බනින්නේ ඊට පස්සේ දැන් ඒ දොස්තරලා ඒ නර්ස්ලා බයින්නේ ඕන් භාවනා කරන්න ගිහිල්ලා අනාගත්තා. දැන් ඒ හේතුව මොකද්ද වෙන්නේ? එතකොට ඒ හේතුව කියන්නේ ආර්ය උපවාදයට ලක් වෙනවා. ධර්මයේ වැරද්දක් නෙමෙයි. හරි ධර්මයක් ඔහුට ලැබුණ නැති එකයි වැරද්ද. ධර්මයේ නාමයෙන් වෙන එකක් ලැබිලා. ඒකයි ඔහුට වැරදින්න හේතුුනේ. එතකොට මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ තියෙනකොට සූත්‍ර විනීත අභිදා ඕවා ඕන එකක් තියෙනවනේ. ඒ ධර්මයෙන් පැහැදීමකින් තොරව කවුරු හරි වෙන කෙනෙක්ගේ යන්න පොතක් කියා කියවලා අන්න අනාගත්තා. එයා බුදුරජාණන්ගේ ධර්මයේ කියලා කිව්වේ මොකක්ද? අන්න එයාගේ අර්ථයයි. එයාගේ වචනයයි. අන්න ඒකයි එතන උනේ. එතකොට ඒ නිසා යාට ඒ දේ පුරුදු කරන්න ගිහිල්ලා අන්න යාට එහෙම දැන් ඔන්න තියෙනවා බුරුම පොත්පත්. මහායාන පොත්පත්. එතකොට ඔන්න ඒ පොතක් කියවනවා. දැන් ඔන්න එයා සූත්‍රයක් කියවන්නෙත් නෑ, සූත්‍ර පිටකය කියවන්නේ මොකුත් නෑ. එහෙ නැතුවන බුරුම පොතක් හරි මහායාන පොතක් හරි කියලා ඔන්න දැන් භාවනා කරන්න ආසක ලහිංසක ළමයෙක් ඉන්නවා. එයා ඔන්න බුරුම පොතක් හරි මහායාන පොතක් හරි නැත්තම් ඔය කාගේ ප්‍රොෆෙසර් හරි කවුරු හරි මොනවා හරි කියන කෙනෙක්ගේ ඔන්න මනෝවිද්‍යාවෙන් හරි මොකක් හරි පොතක් කියවලා ඔන්න දැන් ඒකට අනුව කරා හිතන්න පටන් ගත්තා කියමුකෝ. දැන් කාගේ මතයේද එයා පුරුදු කරන්නේ? බුදුරජාණන්සේගේ මතයේද? නෑ. අර මනෝවිද්‍යාව එක්කනාගේ මතේ. එහෙම නැත්තම් අර බුරුම කෙනෙක්ගේ මතයක්. මහායාන මතය. එතකොට ශාස්ත්‍රූණියාට කවුද? අර ප්‍රොෆෙසර්. එතකොට ඒක ශාස්ත්‍රූණිය කවුද? අර මහායාන එක්කන. ඒතර බුදුරජාණන් කියන්නේ ඔන්න දැන් යන්නේ කොහොමද? කියන්නේ කොහොමද? මම ධර්මයේ පුරුදු කරනවා. ඔන්න ඒකක් කරන්න ගිහලා ඕන් මේ පොත්වල දැන් ආනාපානසතිය වඩන්න යනවා කියමු. ඔන්න ආනාපානසතිය වඩනකොට ওই බුරුම පොත්පත්වල තියෙනවා. ඔන්න අර හකුලනවා, පුම්බනවා. දැන් ඔය මේ පොත්පත්වල තියෙන විදිහට හිත සිහිය පිහිටවගෙන කරන ක්‍රම. ඒ විදිහට පුරුදු කරන්න ගිහලා ඔන්න අනාගෙන පිස්සු හැදලා ඔන්න දැන් ඉන්නවා කියමුකෝ. අන්න ඊට පස්සේ බෙහෙත් ගන්න යනකොට දොස්තර මහත්තයා මොකද කියන්නේ? මම මේ භාවනා කරන්න ගියා බණ ඇහුවා මේ මට වැරදුනා. දැන් ඵලි මොකක්ද? ධර්මයයි. එතකොට එයාගේ වැරද්ද නෙමෙයි කියන්නේ. දැන් එයයි වරද්ද ගත්තේ මොකද? ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල ධර්මයයි කියුවේ නෑ. වෙන එකක් කරන්න ගිහිල්ලා අනාගත්තා. දැන් සමහර ළමයි ඉන්න ඔය අපිට හම්බෙලා තියෙනවා. සමහර ළමයි අපිත් එක්ක කතා කරනවා ඇවිල්ලා කොහොමද? ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කිව්වා. අසවල් ස්වාමීන් වහන්සේ ඒ කාලේ මෙහෙම කිව්වනේ අපිට පාඩම් කරන්නත් එපා කිව්වා. අපිට මේ ඉගෙන ගන්නත් එපා කිව්වා. ඕවා ඉගෙන ගත්තට වැඩන්නේ මේ සසර ගමනගෙන යන්නේ කියලා අපිට රස්සාවලුත් නතර කළා. අපිට මහාන වෙන්න කියලා කිව්වා. අපිට දැන් රස්සාවලුත් නැහැ, ඉගෙනීමක් නැති වුණා. අපිට මහානකමුත් නැහැ, මොකුත් නැහැ. අපි දැන් නිකමේ කියලා ඔන්න ළමයි ඇවිල්ලා කියනවා. දැන් එහෙම කිව්වට පස්සේ එයාලා කියන්නේ මොකද්ද? අර ස්වාමීන් වහන්සේ අර විදිහට බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා කිව්වා. බුදුරජාණන් කොහෙද එහෙම කියලා තියෙන්නේ? එතකොට එයා සරණ ගියේ කවුද? අර හාඳුරුවනේ. ශාස්ත්‍රුණාංශ නෙමෙයි. ශාස්ත්‍රුණාංශ සරණ කියන්නේ ශාස්ත්‍රුණාංශගේ ධර්මයේ කොහොමද කියලා තියෙන්නේ? ශිල්ප මැනවින් ඉගෙන ගන්න. ඔය හැමදාම හවස සජ්ජායනා කරන සූත්‍රේ. මොකද්ද? මංගල සූත්‍රේ. ඒතර මංගල සූත්‍රෙම තියෙන මැනවින් ශිල්ප ඉගෙන ගන්න මංගල කාරණාවක් කියලා. එතකොට කවුරු හරි හාඳුරනමක් කිව්වන්න සසර යනවා අරකයි මේකයි ඉගෙන ගන්න එපා. ඕව සසරටනේ බොරු වැඩනේ කාමේනක කිව්වා. දැන් එහෙම කියලා මොකද උනේ? අර ළමයි ඉගෙන ගන්න නැතුව ඔන්න අනාගෙන දැන් මේ වෙනවා. පස්සේ මොකද වෙන්නේ? බනින්නේ මොකේද? බැනුමට ලක් වෙන්නේ කවුද? අනේ මේ තථාගතයන් වහන්සේ. අනේ තථාගතයන් වහන්සේගේ ධර්මය. මේ කවුරුනේ මෝඩ පහේ කෙනෙක් කරපු වැඩක් නිසා.
ඇයි ඒවට හේතුව? මෙන්න මේ ශ්‍රද්ධාව නැතිකමමයි. ශ්‍රද්ධාව තිබුණ නම් එයා බලනවා ධර්මයේ තුලින්. ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන එකක් අහන්නත් පුළුවන්. අහන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන්. හැබැයි යහපත බුදුරජාණන් දේශනා කළේ අන්න සූත්‍රයට බහා බලන්න. විනය එක සසඳන්න. දැන් ওই විදිහට ඒ හාමුදුරුවෝ කිව්වනම් අනේ පුතේ දැන් ඔය සීල් රැකලා වැඩක් නැහැ මේ එහෙනම් මේ කොල්ල දුස්සීලියෙක් වෙනවනේ කසිපු බොනවනේ එහෙනම් ගිහිල්ලා. එතකොට එහෙනම් අන්න ඒකනේ වෙනස. ඒතර අද මිනිස්සුන්ගේ නැත්තේ මේ ගොඩක් අයගේ ඒ පැහැදීම නැති එකයි. අර සාමාන්‍ය විවාහයේ වචනේ කිව්ව තමයි ට්‍රෙන්ඩ් එක කියන්නේ අපි. ඒතර ට්‍රෙන්ඩ් එකේ ඉන්න කෙනාගේ එක තමයි ඒ කාලය තුලට ගන්න. ඒක යහපත්ද අයහපත්ද ඒක කොටුවේද බනද අර බනද මේ බනද ඒ මොකුත් ට්‍රෙන්ඩ් එකේ නම් ඒක ගත්තා. එයාට අවශ්‍ය වෙන්නේ ට්‍රෙන්ඩ් එක විතරයි. ඒ නැත්තේ මොකද? ඒ නැත්තේ යාට ඒ ට්‍රෙන්ඩ් එකේ යයිගේ නැත්තේ මොකද්ද? සාමාන්‍ය ඔයාලගේ විවාහරෙම කිව්වොත් පින්වතුනි. ඒ ට්‍රෙන්ඩ් එකට අහු වෙන්නේ ඇයි? ශ්‍රද්ධාව නැතිකමයි. ශ්‍රද්ධාව තිබ්බනම් එයා ඒක අහනවා. අහලා බලලා යහපත් ධර්මයේ තුලට හරියට සසඳනවා. සසඳුවා හරිනම් හරි ගත්තා. නැත්තම් බැහැර කරයි. ධර්මයේ තුල තියෙන අත්තම් ගන්නාති. අර්ථය ගන්න. අනත්තම් රින්චති. අනර්ථයේදී බැහැර කරන්න කියලා. ඒතර අපි නෙමෙයි ඒක දේශනා කළේ. අපි නෙමෙයි කිව්වේ. ඒක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ බලන්න අපිට පැටලීමකින් තොරව අපිට හරි ඥාණයෙන් අපිට ධර්මයේ තේරුම් ගන්න අපිට කියලා දීලා තියෙනවා භාගතුන. ඒකයි සත්තා දේව මනුස්ස සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ කිව්වේ. ඒකයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල අවබෝධ කළ සර්වඥයි කිව්වේ. අපේ තියෙන මෝඩ පහේකම් වලට අපි අනාගත්තට බුදුරජාණන්සේ පලිනේ. එහෙම අනාගෙන ගිහිල්ලා වරද්ද ගන්න අය හැබැයි අවසානයේ චෝදනා කරන්නේ තථාගත ධර්මයට. ඒ චෝදනාවෙන් ඔහුට වෙන්නේත් මොකද්ද? අනාගන ලෙඩ හැදිලා පිස්සු හැදෙන එකට අමතරව තව වෙන්නේ ඔහුට ආර්ය උපවාද වෙන එකයි. ඔන්න මිනිසුන්ට වෙන දේ. තමන්ගේ වැරද්ද කියන්නේ මට ඇනුණා මම මෝඩ වුණා කියලා. අහංකනම් කියන්න ඕනනේ මට ඇනුණා මං හරි. මෙහෙම වුණා. එහෙම නෙමෙයි. අපි බණ හැවුව බණ වැරදිනේ හලෝ. එතකොට වැරදි කවුද? බුදුරජාණන් වහන්සේ. අන්න ඕකයි ආර්ය උපවාද. එතකොට පැහැදීමේ යුතු ශ්‍රාවකයා අතින් ඔක් කිසි දවසක වෙන්නේ නැහැ. අන්‍ය සැක කරන්නේ, විචිකිච්ඡා කරන්නේ. ඒ ධර්මයේ හරියට දැන් මම මේ කිව්වත් මේ පින්වුතුන්ට අහපුව බලන්න පුළුවන්. ආපන සූත්‍රයේ තියෙනවා මේ හාඳුරු මේ කීපක හරිද? වැරදිද? හොඳට බලන්න පුළුවන්. ආපන සූත්‍රය අරන් බලන්න පුළුවන් මේ කියන එක හරිද වැරදිද කියලා. ඒකයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒකයි ශ්‍රාවක භූමිය කියන්නේ. ඒකයි ශ්‍රාවක අභිමානය කියන්නේ. එතකොට ආන්නේ අභිමානයේ ශ්‍රාවකත්වයේ තිසරණය කරේ පැහැදීම හරියට තියෙන්න ඕනේ. නැත්තම් නෑ. තියෙනවා නම් තියෙනවා නැත්තම් නෑ. දෙකක් බෑ. දුන්නන් දුන් සිමන්නන් සිමන් බෑ. එක්කනයි. එතකොට අන්න පැහැදීමෙන් යුක්ත වෙන්න ඕන. ආපන සූත්‍රය මෙහෙම තියෙනවා තියෙනවද? මේ කියන එක තියෙනවා තියෙනවා හරිනේ. බුදුරජාණන් මේව දේශනා කළානේ. සත්‍යයක් නේ යන්න. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අන්න සැකයක් විචිකිච්ඡාවක් එන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. උන හරි ලස්සනයි. ඒ ශ්‍රද්ධාව ඊට පස්සේ ඒ පැහැදිලි මුල් කරගෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි හරි ලස්සනට දේශනා කරන ඕන කොහොමද? ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි. ස්වාමීනි ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවකයා හට මේ කැමැති විය යුත්තේය. ඔන්න ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවකේ කැමැති විය යුතු දේ. බබා ඉස්කෝලේ දාගන්නේ වනේ මේ ඔන්න අහගන්න ආර්ය ශ්‍රාවකෙක් කැමති වෙන දේ. ස්වාමීනි එනම් අකුසල් දහම් ප්‍රහාණය පිණිස කුසල් දහම් ඉපදවීම පිණිස කුසල් දහම් පිළිබඳව දැඩි වීරියක් දැඩි පරාක්‍රමයක් අත්නොහල වීරියක් ඇතිව පටන්ගත් වීරියෙන් වාසය කරන්නේ යන කරුණ සදහවත් ආර්ය ශ්‍රාවකේ කැමති විය යුත්තේය කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු ඒ ආර්ය ශ්‍රාවකෙක් කැමති විය යුතු එක කරුණක් මොකද්ද? අකුසල් ප්‍රහාණයත් කුසල ඉපදවීමත්. කුමක්ද මේ අකුසල් ප්‍රහාණය කුසල ඉපදවීම කියලා කියන්නේ? බලමු මොකද්ද කියන්නේ. ස්වාමීනි ඔහු තුළ මේ විදිහට අකුසල් ප්‍රහාණය පිණිසත් කුසල් උපදවීම පිණිසත් අන්න ඒකට කියන වීරියක් ඇද්ද? අන්න වීරියයි. ඒ වීරියක් ඇද්ද? එය ඔහුගේ ස්වාමීනි විරිය ඉන්ද්‍රියයි කිව්වා. දැන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් ඉදිරියේ විග්‍රහ කරලා නන්නේ දැන් මේ කාරණාව. ඒතර ප්‍රඥාවෙන් අග්‍රේසර උතුමන් වහන්සේ අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් බුදුරජාණන් ඉදිරියේ යන්න විග්‍රහ කරනලා බලන්න ඒ ආශ්චර්යය.
එතකොට ශ්‍රාවකයෙකු තුල සතුව අකුසලයේ ප්‍රහාණයත් කුසලයේ ඉපැද්දීමත් කියන කරුණ මොකක්ද? එතකොට වීරියනේ. ඒ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ අකුසල් දහම් උපන් අකුසල්, ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීම පිණිස වීරිය කරනවා. උපන් අකුසලයේ දුරු කිරීම පිණිස වීරිය කරනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න. එතකොට ඒ කෙනා තුල කැමැත්තක් තියෙන්න ඕනේ. මට අකුසල් ප්‍රහාණය කරනවා කියන එක නෙමෙයි. එතකොට ඒක කටින් නෙමෙයි වෙන්නේ. අන්න මොකෙන්ද? කැමැත්තෙන්. චන්දං ජනේති වායමති වෑයමෙන්. වෑයම් කරන්න තියෙන වෑයමති උත්සාහ කරනවා. විරියං ආරභති වීරිය ආරම්භ කරනවා. වීරියක් ආරම්භය. එතකොට ඒක කටින් එක දෙයක්වත් බලන්න. එතකොට වීරිය ආරම්භ කරන කටින් කරන්න තිබ්බද කියලා එකක්වත්. අපේ වීරිය තියෙන කටින්නේ. මම මෙහෙම කරනවා, එහෙම කරනවා. ඒතර අපේ තියෙන කටින් කරන එක නෑ. ධර්මයේ තුල තියෙන ක්‍රියාවෙන් කරන එක. නිස්සද්දව නිසොල්මනේ යන්නේ ශ්‍රාවකයා ඒක පුරුදු කරනවා. බලන්න සැබෑ ශ්‍රාවක භූමිය අද බොහෝමයක් ඉන්න තැන විවිධත්වයේ බලන්න ධර්මයට අනුව ගත්තාම. ඒ වෙනස්කම අන්නේ ශ්‍රාවක කැමැත්ත මුල් කරගෙන චන්දං ජනේති වෑයමති වෑයම් කරන විරියං අවීරියං ආරභති චිත්තං පග්ගණ්හාති සිත දැඩි කරගෙන අන්‍ය අකුසල් ප්‍රහාණයත් කුසල උපදවා ගන්නත් යන උත්සාහ කරනවා. වීරිය ඉන්ද්‍රිය. උපන් කුසල් නූපන් කුසල් නූපදවන්නත් ඊට පස්සේ උපන් ඒ කියන්නේ නූපන් අකුසල් නූපන් මේ අකුසල් නූපදවන්නත් උපන් අකුසල් දුරු කරන්නත් ඊට පස්සේ නූපන් කුසල් උපදවන්නත් ඊට පස්සේ උපන් කුසලයේ වැඩි දියුණු කරගන්නත් ඒ ශ්‍රාවකයන් වීරිය කරනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කිව්වේ ඒකයි. කුසලයත් අකුසලයත් කුසලයේ දියුණුව අකුසලයේ ප්‍රහාණය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඊට පස්සේ එතකොට ඒක තමයි කියන ඒ ශ්‍රාවකයාගේ තියෙන වීරිය ඉන්ද්‍රිය ස්වාමීනි කියනවා. මොන වීරිය ඉන්ද්‍රිය ස්වභාවය. ඉස්සරට හරි ලස්සනයි මේ සූත්‍රේ කොහොමද ශ්‍රාවකෙකුගේ හිතන හැටි එහෙම නිතර සිතුවිලි පවත්වන හැටි එහෙම ඒ ශ්‍රාවකෙක් ඉස්සෙල්ලා තේරුම් ගන්න හැටි හරි ලස්සන දේශනා කරනවා. එතකොට තේරෙනවා අපි ඉන්නේ කොහෙද කියන එක අද ගොඩක් අය. එතකොට ඊළඟට තමයි වීරිය ඉන්ද්‍රිය ගැන දේශනා කරන්නේ. ඊළඟට දේශනා කරන ස්වාමීනි පටන්ගත් වීරිය ඇති. දැන් ඔන්න එයා වීරිය පටන් ගන්න ඉන්නේ උතුමන් වහන්සේ. පටන්ගත් වීරිය ඇති සදහවත් ආර්ය ශ්‍රාවකයා හට මේ කැමැති වී යුත්තේය. ඔන්න දැන් වීරිය තියෙන ශ්‍රාවකයෙක් ඔන්න ආය කැමැති යුතු කාරණාවක් තියෙනවා. පළවෙනි එක කිව්වේ මොකද්ද? ඒ ශ්‍රාවකයා අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවන්නත් කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඊට දෙවෙනි එක කියන කැමැති වී යුත්තේ නම් මොකක්ද? උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑත් බොහෝ කලකට පෙර කී දෑත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. සිහි ඇත්තේ වෙයි. යන කරුණයි. අන්න මොකක්ද මේ යන කරුණ කියලා කියන්නේ? ඒ ඔහුගේ සිහියයි සතියයි කියනවා. ඒ අන්නේ සතිය තමයි ඒ ඔහුගේ සති ඉන්ද්‍රියයි ස්වාමීනි කියනවා. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒ කියන්නේ පෙර කර කියපු දේවල් සිහි කරයි නැවත නැවත සිහි කරයි. කොහොමද? දැන් මේ පෙර කලින් කරපු දේවල් කියන්නේ උදේට කෑව මොනවද, දවල්ට කෑව මොනවද, ඊයේ රැට කෑව මොනවද, ඒව නෙමෙයි සිහි කරන්නේ. එතකොට දැන් ශ්‍රාවකි දැන් සමහර අයට ඒ කාරණාත් පටලව ගන්නවනේ. පෙර කළ කීද කියලා කියන්නේ ඒව නෙමෙයි. එතකොට මේ ශ්‍රාවකයා සිහි කරන්නේ කොහොමද? ඒ ශ්‍රාවකයන් වහන්සේ තුල සිහිපත් දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම. ඕනේ දැන් රැයට නිින්දට යන්න යනවා. එතකොට නිින්දට යන ප්‍රථම අන්නය තමාගේ සීලය ගැන අන්න සිහි කරනවා, ආවර්ජනය කරනවා. එතකොට සීලය යන්න පෙර කළ සීලය ගැන පුරුදු කරපු දේ ගැන නවත කීපු දේ කරපු දේ යන සිහි කරනවා. මං කයෙන් මගෙන් අකුසලයක් වුණාද? සතෙක් මැරුණාද? මැරුණාද මං අතින්? නෑ. අද දවසේ මං අතින් අසොරකමක් වුණාද? අනේ නෑ. ඊට පස්සේ මං වැරදි කාම සිහි කළාද? නෑ. බොරුවක් කියනද? වචනයෙන් විපත්ත කල්පනා කරන බොරු කිව්වද? මං කේලම් කිව්වද? මං හිස් වචන කිව්වද? පරුස වචන අන්න කළ කී දේ ඒකයි බත් කාපු දේ ඇඳපු දේ ගැන සිහි කරන එක නෙමෙයි. ඒ සමහර ඒ කාරණාව පව වරද්දවල ගන්නේ. එතකොට කාට හරි බැනපු එක එතකොට ඒ සිහි කරලා තියෙන අකුසල්නේ. එතකොට අන්නේ සිහි කරනවා යහපත ගැන. තමාගේ අතින් සිදු දෙන්න ඒකට ධර්මයේ තුල තියෙන ප්‍රත්‍යවේක්ෂා කරනවා යා. තමාගේ ජීවිතේ නැවත ආපසු හැරී බලනවා. පුනරාවලෝකනයක් කරනවා. අන්න කර කී දේ ගැන අන්න නැවත සිහි කරලා බලන. එතකොට ඒකේ
කුසල් අකුසල් නම් අකුසල් නම් අන්න නැවත ඇති නොවෙන්න එයා උත්සාහ කරනවා. ඒ ශ්‍රාවකයන් උත්සාහ කරනවා. ඒක තමයි සීය කියලා කියන්නේ බුදුරජාණන්. ඒක සිහි සති ඉන්ද්‍රියයි. ඊට පස්සේ කුසල් නම් වැඩිලා තියෙන ඒක තව තව දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒතර සිහියෙන් යුක්තව අවස්ථාවෝචිත නුවණින් යුක්තව කියනවා. ඒතර අවස්ථාවෝචිත නුවණ කියලා කියන්නේ දැන් අර අපි නිකන් මාරු වෙලා යන්න කවුරුර පුද්ගලයෙකුට අර මේ පිංගුතුන්ගේ භාෂාංගේ වංගු දාලා මාරු වෙන්න. ඒ නුවණ නෙමෙයි මේ කියන්නේ. ඒ නුවණට කියන්නේ මොකද? ඒකට කියන්නේ කපටිකම, වංචාව. ඒවා. දැන් සමහර අය කපටි වංචයි කියන එක තේරුම් ගන්න අද කාලේ මිනිස්සුන්ට ප්‍රඥාවක් නැහැනේ. නුවණක් සමහර අයගේ මදීනේ. අවංකව කෙනෙක් උත්තර දෙනවා නම් අන්න ඒ කෙනාට කියන මේ මිනිස්සයා කපටි වංචනිකයි. එතකොට කපටි වංචාය තමයි අනේ එහෙමයි ආමුදුරුවනේ කියලා වඳිනවා බඩ ගාගෙන වඳිනවා. සමහරට ඒ ළඟ ඉන්න කෙනාම තමයි හොඳම කපටි පුද්ගලයා. නමුත් අවංකව කෙලින් උත්තරයක් දෙනවා නම් ඊට පස්සේ යාර බැරි නම් බෑ ඕනනම් ඕ මෙහෙම වුණා මෙහෙම වුණේ නේ. එතකොට එයාට අන්න ගරහනවා කපටියා වංචාකාරයා කියලා. එහෙමවත් තේරුම් ගන්න අද මිනිස්සුන්ට සිහියක් නෑ. හරි අද දුර්වලයි කියන්නේ. හරිම දුර්වලයි මිනිසුන්ගේ ස්වභාවය. ගිහි පැවිදි ભેදයක් මේකට නෑ මේ කියන ඒවට හැමෝම. එහෙම පොඩි පිරිසක් තමයි ඉන්නේ. 100ක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි ඉන්නේ. 95ක් 98ක් විතර ඔක්කොම අර පරණ අර ඉන්නේ සාමාන්‍ය ගොඩේ. ත්‍රෝකයි ස්වභාවය. එතකොට අන්න අවස්ථානුවත නුවණ කියලා කියන්නේ ඒ තමයි අපිට කුසල් උපදවන්න. දැන් අපි ගත්තොත් සතිපට්ඨානයේ තුල තියෙනවා. ඒ තමයි කරුණු පහක් තියෙනවා. කරුණු පහෙන් තුනක් ඇති කර ගන්න ඕනේ. කරුණු පහෙන් ඉතුරු දෙක අයින් කරන්න ඕනේ. තුනක් ඇති කර ගන්නවා, තුනක් දුරු කරන්න ඕනේ. ප්‍රහාණය නැති කරන්න ඕනේ. අතහැරලා පුරුදු කරන්න ඕනේ. ඒ තමයි ඇති කර ගන්න ඕනේ කරුණු තමයි ආතාපි සම්පජානෝ සතිමා. ඊට පස්සේ අවිජ්ජා දෝමනසං. අවිජ්ජාවත් දොම්නසත් ආසාවත් දොම්නසත්. ඒ කියන්නේ ගැටීමත් කියන කරුණ දෙක අන්න බැහැර කරන්න කියනවා භාගතුන් වහන්සේ. බැහැර කරලා ඊට පස්සේ ආතාපි සම්පජානෝ සතිම ඊතුරු කරුණු. එතකොට කරුණු පහයිනේ. ආතාපි සම්පජානෝ සතිමා අවිජ්ජා දෝමනසං. අවිජ්ජා දෝමනස අයින් කළා බැහැර කරන්න කියනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කිව්වේ තව පිනිසුක රූපක වීර්ය. සම්පජානෝ කිව්වේ අන්න නුවණ. සතිමා කියලා කිව්වේ සිහිය. එතකොට නුවණ කියලා කිව්ව අන්නේ නුවණින් තමයි මෙයා තේරුම් ගන්නේ. රාගය එනකොට රාගය කියලා තේරුම් ගත්තා. ඒ අවස්ථාවට අනුව අන්න මොකද කරන්නේ? ඒකේ නන්න රාගස්ස පහනාය අසුභේ භාවේ තබ්බා. ඒකේ අවස්ථානුත් නුවණ කිව්වේ. ඊට පස්සේ ද්වේෂය එනවනේ අන්න ද්වේෂයට කරන්න ඕනේ දේ දන්නවා. එතකොට ඒ මොකද්ද? අන්න දෝසස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා. මෛත්‍රියයි. ආස්විමානස්ස පහනාය අනිච්ච සංඥා භාවේ තබ්බා. ඒ යන්නේ නුවණින් තමයි ඒක තේරුම් කරලා දී අවස්ථානෝත්තර ප්‍රඥායි නුවණින්. එතකොට ආන මේකවත් තේරුම් ගන්න බැරි නම් ඉතින් හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. ඒ අවස්ථානෝත්තර නුවණ කියලා කියන්නේ අපි දැන් සාමාන්‍ය ලාමක දෙයකට අවස්ථාව කියලා කියන්නේ. ඒ ලාමක දෙයක ගානක් හදා ගන්න පුළුවන් නම් ඊට පස්සේ මේ සයින් අනුව කොස් අනුව කීයද ටෑන් බී ඕව ගැන කියන්නේ ඒ අවස්ථාවට එන එකනේ. ලඝු ගණන් බලන්න කෙමිස්ට්‍රි ගණන් හදන්න. ඒතර ඒක තමයි සමහර අය හිතන්නේ අවස්ථානෝත්තර නුවණ කියලා. ගහක් දිහා දැක්කම රසෝද්ගමනයයි ඊට පස්සේ සෛලමේ ප්ලෝයමේ ගැන කියන්නයි. ඒතර ඒකට නුම සීවීම තමයි හරි ප්‍රඥාව නුවණ කියලා කියන්නේ. ඉතින් ඒක නෙමෙයි. ත්‍යාණයකේ මිනිස්සු වරද්දන් ඉන්නවා කියලා කියන්නේ. ඒක සාමාන්‍ය දැනුමක්. ඒ දැනුම ඇති කරගෙන ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක මේකට සසඳන්න හොඳ නැහැ. ධර්මයේ සසදීම ඒ වැරද්ද. දැන් අපි තුල තියෙන දැන් ධර්මයේ තුල රතන සූත්‍රය තියෙනවනේ. මේ ධර්මයට සමකල හැකි කිසිවක් ලොව නැත. ඉදම්පි ධම්මේ රතනම් පනීතං. ඒ ධර්මයේ තුල පවතින උතුම් මණිකකි. එතකොට අපි යන්නේ මනෝවිද්‍යාව පොත කියවුවොත් අන්න මනෝවිද්‍යාවෙන් මේ ධර්මයේ බලන්නයි ඇති. වැරදිනේ. ඒතර බුදුරජාණන් දේශනා කරපු ධර්මයේ පටහැනි දෙයට ගිහිල්ලා අනාගෙන වාද විවාද වලට ගිහිල්ලා බැනගෙන ශ්‍රාවකත්වයක් නැති කරගෙන ආර්ය උපවාදත් කරගෙන ඔන්න ඊට පස්සේ නිරේ යන්නේ. සතර පායට වෙන්නේ නෝකෙන වෙන්නේ. හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේ දේශනා කළ කිසිවකට සමකල නොහැක. ඒ බුද්ධ වචනේ විශ්වාස කරන්න බැරි වුණා. ඇයි ඒ විශ්වාස කරන්න ඔහුට බැරි වුණේ? අන්න පළවෙනි කරුණ නෑ. දැන් කලින් කිව්වේ ශ්‍රද්ධාවේ දුර්වලත්වයයි. ඒකයි ඒකට හේතුව. එතකොට අන්න බුදුරජාණන් දේශනා කරන ඔන්න ওই විදිහට ඒ අවස්ථානුත් නුවණින් අන්න කල්පනා කරනවා.
එතකොට අන්න එයාට දැන් සිහිය විසිරෙනවා. හිතේ විසිරීම ඇති වෙනවා. එතකොට අන්න විතක්කු පච්චේදාය ආනාපානසති භාවයේ තබ්බ. අන්න ආනාපානසති වඩන්න කියන විතරක වැඩි නම්. එතකොට ඒ දේ ආනාපානසතිය පුරුදු කරනකොට තන්න තව හතන්නකො දැන් එයාට පුරුදු කරගෙන තව අමාරුයි කියලා. අන්න ඊට කලින් ඒ අවස්ථානුත් නුනින් අන්න ඊට තව හිතලා බලන්න. මං එහෙනම් භාවනාවට වාඩි වෙන්න කලින් ටිකක් සක්මන් කරනවා. ඒතර සක්මන් කරලා ඉවර වෙලා අන්න වාඩි වෙනවා. අන්න ඒක තමයි කුසලයේ වඩන්නත් අකුසලයේ දුරු කරන්නත් ගන්න නුවණයි මෙතන අවස්ථානුත් නුවණ කියලා දේශනා කරන්නේ. සිහිය කියලා. ඒතර ඒ සිහියෙන් යුක්තව කළ කී දේ තමයි නැවත සිහි කරන්නේ. ඒ ශ්‍රාවකයා සිහි කරනවා. දැන් හිතන්නකෝ හිත විසිරිලා දැන් එයා ආයේ හිත හරි ගස්සගෙන බණ භාවනා කරගෙන ගියා කියලා සතියක් විතර. එතකොට එයාට ඔන්න ආයේ සතියක විතර අපි හිතමු ආයේ මොකක් හරි ප්‍රශ්නයක් කළා ආයේ හිත විසිරිනවා කියලා. ඔන්න අර තියෙන චිර කතම්ප චිර කල කීදේ නැවත සිහි කරන්න පුළුවන්. එයා වුණ නැවත සිහි කරනවා කොහොමද? එදත් මගේ හිත මේ විදිහට විසිරුණා. එතකොට මම මොකද කළේ? ඒක සිහි කරනවා. මෙහෙම සිහි කරාට පස්සේ මෙහෙම නැති වුණානේ. අන්න ඒකයි මේ කියන්නේ. ඒකයි සිහිය කියලා තේරුම් ගන්න ශ්‍රාවකෙක් ඉන්ද්‍රිය ධර්මයේ පුරුදු කරන හැටි මේ කියන්නේ. අර උදේට කෑවේ මොකද්ද දවල්ට කෑවේ මොකද්ද හෙට රැයට කන්නේ මොකද්ද උදේට කන්නේ මොකද්ද කියලා සිහි කරන දෙකේ කතාව නෙමෙයි. ඒකට අන්න වෙනස්කම. ඊට පස්සේ ඒ ශ්‍රාවකයන් අවස්ථානුත් නෝනින් තව දැන් දේශනාවේ තියෙනනේ අකුසල් ප්‍රහාණය කුසල් ආශ්‍රව සහය කරන හැටි ධර්මයේ තුල. ඒ සබ්බාසව සූත්‍රයේ තියෙන ආශ්‍රව ප්‍රහාණය කරන්න උන ආකාරය. ඒකයි ධර්මඥානය කෙනෙක්ට ඇති කරගන්න ඕනේ කිව්වේ. ඒතර ධර්මයේ තුල තියෙන මේ ආසුර ප්‍රහාණය කරන්න භාවනාවෙන් යුතු ප්‍රහාණය කරන්න ඕන ආසුර මේවයි. මගහැරීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආසුර මේවයි. දුරු කිරීමෙන් ප්‍රහාණය ඕන ආසුර මේවයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කරන්න තියෙන එක කකුල් දෙක නමාගෙන භාවනා කරලා හරියන්නේ නැහැ. මගහැරීමෙන් ප්‍රහාණය කරන්න තියෙන එක මගහැරීමෙන්. ඒතර දැන් ඔන්න අපි ගත්තොත් එහෙනම් මේ තමයි අවස්ථානෝච නුවණට අනුව යනුයා කල්පනා කරලා අකුසලයේ හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒකට අනුව හරි පිළිතුරන්න ඒ නුවණින් අවස්ථාන නුවණින් අන්න ක්‍රියා කරනවා. එතකොට ඒ අකුසලය යන ප්‍රහාණය වෙනවා. ඒකයි සිහිය. දැන් ඔන්න දුරු කිරීමෙන් දුරු කරන්න ඕන මගහැරීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රව ගැන සබ්බාස සූත්‍රය තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් දේශනා කරන ඡණ්ඩ හස්තිය. එතකොට ඡණ්ඩ පාරස ස්වභාවයෙන් යුතු සතා. අන්න ඒක මග හරින්න ඕන කියනවා. එතකොට එයා මොකද කරන්නේ? කැලේ මැද්ද ගිහිල්ලා අටව ගන්නවා අලි ඉන්න මහ කැලේ අලියා ඉස්සරහටව ගන්නවා කූඩුවක්. භාවනා නෙමෙයි කරන්නේ අලි ගහලා මැරෙන්නයි වෙන්නේ. එතකොට සමහරලාට එයා ඒක පටල ගත්තා. ඇයි මරණ සතිය හොඳට වැඩෙනවා. මරණ සතිය කියවේ ඒක අස්සට ගිහිල්ලා වාඩි වෙලා කරන්න කියන එකක් නෙමෙයි. ඒ සූත්‍රයන් වරද්දගත්තා. මරණ සූත්‍රයේ තියෙනවා තමයි හරි. ඔන්න තියෙනවා මොකද්ද? ඒ තමයි ඔන්න ඡණ්ඩහස්තියකින් සත්වයකින් Tamanට හානියක් කළා මැරෙන්න පුළුවන්. මං කාපු දීපු දේ විස වෙලා මැරෙන්න පුළුවන්. ඊට පස්සේ සතා සිව්පාව ගහලා මම මැරෙන්න පුළුවන්. මිනිස්සු කරදරයක් කරලා මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය දෝෂයෙන් මැරෙන්න පුළුවන්. දේශනාව තුන බුදුරජාණන් මේ දේශනා කරලා ගියනේ ඒ කටට ගිහින් වාඩි වෙන් කියලා කිව්වේ නෑ. අපි කරන්නේ ඒක ඇහුවා ඒ කටේ ගිහිල්ලා වාඩි වෙනවා. ඔන්න ඒ දැන් මේ විදියට ගිහිල්ලා මැරුම් කෑවට පස්සේ ලෝකයේ බණින් යන්නේ මොකේටද? අර ගොංකන් හින්දා. බැනුම් අහසවන්නේ කුමටද? අර ධර්මයටයි. ශාස්ත්‍රුන් වහන්සේට යහන්න වෙන්නේ. ඊටස අහිංසකව බණ භාවනා කරන තව උතුමන් වහන්සේලා ඉන්නවද? ඒ අයටයි බණින්නේ. ඕකයි මිනිස්සුයද වරද්ද ගන්නවා කියලා හිතා ගන්න බෑ මේ ගොංකන් නිසා කරගන්න දේවල්. ඒතර ආන්නේක මේ අහල මහා ප්‍රඥාවන්තයෝ වගේනේ සමහර අය ඉන්නේ. මේ පොඩ විනාඩි 5ක් විතර භාවනා කරලා දැන් මේ නිරෝධ සමාපත්තියට සංඥා වේ සංඥාවක් නැහැ විඳීමක් නැති නිරෝධ සමාපත්තියට සම්බන්ධන වගේ කතාව. පොළවේ පහ ගහලා ඉන්නේ බෑ ඉතින් හාඳුනන ඉස්සල්ලා. ඒතර එහෙම ස්වභාව එහෙම නිහතමානීකමක් නැහැ. අල්පේච්ච බවක් නැහැ. හරි ලොකුවට කතාව. ඒ ලොකුවට කතාව තියෙනවා ඒ අහසින් යන්න. නමුත් බත් එකට ලුණු ටිකක් වැඩි වෙන්න ඕනේ බලන්න. අනේ කත් කියන හැටි. ඊට පස්සේ මිරිස් චුට්ටක් අඩු වෙන්න ඕනේ. මහා ලොකු කාමේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන අදායක ස්වභාවය දැනගන්න. ඕනෝකේ මිනිස්සෙගේ ස්වභාවය. ඒතර ඕනෝයි ස්වභාවය තේරුම් ගන්න ඕන. අවංකව පුරුදු කරනවා නම් පුරුදු කළා. බැරි නම් බෑ. උත්සාහය නම් උත්සාහ කළා. අවංකත්වයක් තියෙන්න ඕන. බොරු වුන්නේ නේ. එතකොට එයි මොකද? එහෙම අවංකව හරි. අමාරු නම් අමාරුයි කී හරි. දැන් දේශනාව තුළ තියෙන්නේ කොහොමද? බුදුරජාණන්සේ දේශනා කළ මේ ධර්මයේ දුක්දසා දුරන බෝධා. භාගතුන් වහන්සේ මේ දේශනා කළේ අවබෝධයට දුෂ්කරයි. ඒක අපි නෙමෙයිනේ දේශනා කළේ ඒක. එතකොට ඒ කියන්නේ දුෂ්කර දෙයක්.
තථාගතයන් වහන්සේට මුලින්ම මේ ධර්මය කියන්නේ හිත නැමුන්නේ නැහෙනි. බුදුරජාණන් වහන්සේට හිත නැමෙන්නේ නැතු බුදුරජාණන් වහන්සේ කෙනෙක්මයි සිහි කරන්නේ. මේ මං අවබෝධ කරගත්ත ධහම දුෂ්කරයි. මේ මිනිස්සුන්ට මේක කියලා හරියන්නේ මේ ඇයට මේක අමාරුයි. කියලා සම්මා සම්බුද්ධට පත් වුණාට පස්සේ බුදු කෙනෙකුගේ බෝධි මූලයේදී සිහි වෙනවනේ. අමාරුයි කියලා. ඊට පස්සේනේ මහබඹ වෙවිලා ආරාධනා කරන්නේ ස්වාමීනි පින්වන්තයෝ ඉන්නවා අවබෝධ කරයි කියලා. එතකොට තථාගතයන් වහන්සේටත් හිතෙනවා ඒක. ඒක බොරුවක් නෙමෙයි. ඒක වැරද්දක් නෙමෙයි. දුද්දසා දුරන මොද අවබෝධයට දුෂ්කරයි ප්‍රගුණ කරන්න හරි අමාරුයි. උඩුගම්බලා යන ගමනක් කියලා බුදුරජාණන් දේශනා කළානේ. එහෙම යනවා කියලා බොරුවට කී ලුණු ටිකක් වැඩි වුණාට පස්සේ බයින් එක ඒක වෙනස්. අමාරු නම් බැරි නම් මට අමාරුයි. ඉතින් බුදුරජාණන් දේශනා ඒ අවංකත්වය කොච්චර ශෝක්ද නිහතමානීද බලන්න මේ පුද්ගලයා. මම උත්සාහ කරනවා. මම මහා සිල්වන්තයි මම දැන් නිරෝධ සම ඒ කතා නෑනේ. මම සමාධිය වඩන්න උත්සාහ කරනවා. මම සිල් රකින්න උත්සාහ කරනවා. මම මේ පුරුදු කරන කොච්චර නිහතමානීද බලන්න මේ කෙනෙක්. ඒ ගුණම ඒක අවංක ගුණයක්නේ බලන්න. ඒ ගුණ දෙවිවරුත් සාදුකාර දෙනවනේ. බොරුවට අර නිරෝධ සමාපත්තියට සම්බන්ධ වගේ කතා කරලා ලුණු ටිකක් වැඩි වුණාම බත් එකට එහෙම උන්නේ නේ. ඒක එතකොට ලෝකයටත් එපා වෙනවා ඒ අය. ආන්නේ ඒකයි. එතකොට උන බුදුරජාණන් දේශනා කරන සිහිය. ඊට පස්සේ දේශනා කරනවා ඔන්න කොහොමද දැන් ඊළඟට සාරිපුත්ත මහ රහතන් කියන ස්වාමීනි පටන්ගත් වීරිය ඇති. පිහිටුවාගත් සිහිය ඇති. සමහායත සිත් ඇති. සදහවත් ආර්ය ශ්‍රාවකයා හට මේ කැමති විය යුත්තේය. එනම් ඔන්න බලන්න හරි ලස්සනයි ඒ ශ්‍රාවකෙක් සිහි කරන සිහි කිරිල්ල ගැන. කොහොමද ඒ ශ්‍රාවකයෙක් කිය තමයි එනම් මේ සංසාරේ කෙරවලක් දැක්ක නොහැකි. ඔන්න ශ්‍රාවකෙක් සිහි කරන හැටි බලන්න. මේ අවබෝධ වෙලා කරන එකක් නෙමෙයි. මුලින් ධර්මයෙන් තමා ඇසූ ධර්මයේ තුලින් තමාට වැටිච්ච දේ මේ සිහි කරන්නේ. මේ සංසාරයේ කෙරවලක් දැක්ක නොහැකිය. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයන්ගේ සසරේ සැරිසරහ යාමේහි ආලම්බක කෙලවරක් නොපෙනී. දැන් මේ අය අහපු ධර්මයේ කියූප ධර්මයේ තියෙන සාරාංශ මේ ශ්‍රාවකයා සිහි කරන්නේ. දැන් බුදුරජාණන් ළඟට එනවනේ. ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කළාට පස්සේ භාගතුන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබ කොහොමද මේ ධර්මයේ මතක තියන් ඉන්නේ කියලා ඇහුවා. එතකොට මේ ස්වාමීන් දැන් අපෙන් ඇහුවනම් අපි පටිච්ච සමුප්පාද පංච උපාස්කන්ධ ආයතන ධාතු ඕවනේ අපි කියන්නේ. ඒ ශ්‍රාවකයන් වහන්සේ උත්තර දුන්නේ මෙන්න මේකයි. ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය අපි මතක තියන් ඉන්නේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සසර ගමනකයි යන්නේ. මේ සසරේ ආරම්භක කෙරවලක් දකින්න නැහැ. අවසානයේ වෙන තැන දකින්නේ මේ සසර දුෂ්කරයි. මේක දුකටයි යයිති කියලා අන්නේ සාදු සාදු ඔබ ධර්මයේ මතක් තියාගෙන ඉන්න විදිය කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවනේ. එතකොට ශ්‍රාවකගේ ස්වභාවය මේ කියන්නේ. එනම් මේ සසරේ කෙරවලක් දැකිය නොහැකිය. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයන්ගේ සසරේ සැරිසරෙහිමි ආරම්භක කෙරවලක් නොපෙනී. අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරයේ ඉතිරි නැතිව විරාග නිරෝධයක් ඇද්ද යන මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද. සියලු උපදීන්ගේ බැහැරි උපදී කියලා කියන්නේ මෙතන ඉපදීම භව කියන කරුණු දෙක එකතුවට බුද්ධ වචනය තුල එක වචනයකින් දේශනා කරන උපදී කියලා. භවපච්චය ජාතිනේ. ඒ භවයේ ජාති කියන කරුණු දෙක එකතු කරලා අනේකට කියන උපදී කියලා. ඊටර සියලු උපදීන්ගේ බැහැර කිරීමක් ඇද්ද. තෘෂ්ණාවේ ඡය කිරීමක් ඇද්ද. විරාගයක් ඇද්ද. නිරෝධයක් ඇද්ද. නිවනක් ඇද්ද. මේ ශාන්ත වූ දෙයකි. දැන් මේ නිවන සාක්ෂාත් කළ නෙමෙයි ශ්‍රාවකයා සිහිපත් කරන්නේ. නිවනනේ කොච්චර ශාන්ත දේ උතුමන් වහන්සේලා මේ සසරෙන් නිදහස් වුණානේ කියලා ශ්‍රාවකයා සිහි කරනවා. යම් නිවනක් ඇද්ද ඒ ශාන්ත වූ දෙයකි. ඒ ප්‍රණීත වූ දෙයකි යනුවෙන් නිවන පිළිබඳ මෙසේ සිහි කරනවා කියනවා. මේ විදිහට සසරේ ස්වභාවය ගැන දකිනවා. සිහි කරනවා කියන සසරේ යථා ස්වභාවය ස්වාමිනී ඔහු තුල යම් ප්‍රඥාවක් ඇද්ද මේ ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රියයි කියනවා. බලන්න එතකොට ඒ ශ්‍රාවකගේ ඉන්ද්‍රිය ධර්ම ගැන සද්ධා විරිය සති. එතකොට සති සමාධිය ගැන කියන විදිහට සමාධිය ගැන ඊට කලින් කියනවා කොහොමද? ස්වාමීනී පටන්ගත් වීරිය ඇති පිහිටවගත් සිහිය ඇති සදහැවත් ආර්ය ශ්‍රාවකයා හට මේ කැමැති විත්තේ. ඒ තමයි කියන එනම් නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ. නිවන අරමුණු කොටයි සමාධිය වඩන්න පුරුදු වෙන්නේ. සිතේ ඒකාග්‍රතාවයක් කරලබන නිවන අරමුණු කරගන්නේ. දැන් ඒ කියන්නේ දැන් අපි සීලයක් සමාදන් වුණාට පස්සේ දැන් අපි සීල් සමාදන් වුණාට පස්සේ අපි කියනවනේ මොකද්ද? මා සමාදන් වූ මේ සීලය
මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධ පිණිසද එතකොට එහෙනම් සීලේ මූලික අර්ථය මොකද්ද? නිවන් අවබෝධයයි. එතකොට දැන් එතකොට සමාධියත් වඩන්නේ නිවන මුල් කරගෙන. එතකොට කෙනෙක් සමාධි වඩනවන ලාභය මුල් කරගෙන. කෙනෙක් සමාධි වඩනවන ප්‍රශංසාව මුල් කරගෙන. අන්න එතකොට ඒක සම්මා සමාධිය. එතකොට සමාධි ඉන්ද්‍රියට අයිති වෙන මේ ඉන්ද්‍රිය ධර්මයේ වැඩිමක් එතකොට වෙන්නේ නෑ. එයා වඩන්නේ මොකද? ලාභයයි වඩන්නේ. කීර්තියයි වඩන්නේ. ප්‍රශංසාවයි වඩන්නේ. එතකොට සීලය පුරුදු කරනවා නම් එයා නිවන මුල් කරගෙන මේ සීලය මට නිවන මුල් කරගෙන නිවන පිණිස උපකාර වේවා කියන නැතුව ඔන්නේ ලාභය. මම සිල්වතෙක් මට හසලකන්න හලෝ. එතකොට එයා මොකද්ද එයා බලාපොරොත්තු වෙන්නේ? නිවනද ලාභයද? ලාභයයි. එතකොට අන්න මාර්ගය නෙමෙයි වැඩෙන්නේ. එතකොට එයා යන්නේ සීලයේ ඉස්සරහට දාලා එයා බිස්නස් එකක් කරන්නේ. සමාධිය ඉස්සරහට දාලා බිස්නස් එකක් කරන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිම එතකොට ඉන්ද්‍රිය වඩන එකක් නෙමෙයි එයා කරන්නේ. එතකොට ශ්‍රාවක භූමියට අයිති කෙනෙක් නෙමෙයි එයා. ඒතර ඒකයි දැන් තේරෙනවනේ මේ ඔක්කොම තෝරා බේරාගෙන හරියකට මාර්ගේ යනවා කියන කොච්චර වෙනස්කමක්ද කියන එක. සියුම් දෙයක්ද කියන එක. ඒකයි මේ ධර්මයේ නුවණැත්තන් විසින් ලාභය, සත්කාරය, කීර්තිය, ප්‍රශංසාව බුදුරජාණන් ඒකයි දේශනා කළේ බැහැර කරන්න ඕන මහණෙනි කියලා. අපි මේ ලාභ සත්කාරය කියලා මේ නිකන් සාමාන්‍යයෙන් කතා මෙන්න මේවට තමයි අහුනොත් අහුවෙන්නේ. පොඩ්ඩක් සමාධිය වෙట్లా බලන්නකෝ. සමහර අය විනාඩි 5ක් භාවනා කරන්න පුළුවන් වුණා නම් අර විදිහට ඉන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධ දැන් ආකින්චඤ්ඤායතන නේව සංඥායි අරූප සමාධියේ ඉන්නේ දැන්. හරියට තව සුද්ධාවාස බඹලෝ ඉපදිනවා වගේ ඉන්නේ. වෙන මෙයාට සලකන්න ඕන. වෙන මෙයාට බත් එකක් බෙදලා ගිහින් දෙන්න ඕනේ කාමරේට. ඊට පස්සේ අත හොදන්න වෙන මල්ලන් ඉන්න ඕනේ. එතකොට මේ මොකද මේ විනාඩි 5 භාවනා කළා කියලා. එහෙනම් රහතන් වහන්සේලා කොහොම ඉන්න ඕනද? සාරිපුත්ත මහ රහතන් කොහොම ඉන්න ඕනද? සාස්තුන් වහන්සේ නම් කොහොම ඉන්න ඕනද? එතකොට තේරෙනවනේ අද මිනිස්සු කියන්නේ මහා ලාමක අය කියන එක. එතකොට මේ සමාධිය සම්මා සමාධිය නෙමෙයි. එතකොට අනේ නිවන මුල් කර ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැහැ ඒකෙන්. ඒකයි පින්වත් මේව තෝරලා බෙහෙලා ගන්නවා කියන්නේ හරියට මේ මාර්ගේ දත් 32 මැද්දේ දිව තියනවා වගේ. මේ හරියට තෝරා බේරන් යන්න ඕන. නැත්තම් දත් 32 මැද්දේ දිව තිබ්බම කොයිලා රස් ගාලා හැපෙයිද දන්නේ නැහැ. අන්න ඒ වගේද වැරදුනොත් වැරදුනා. අය ගොඩ ගන්නකොට ඔක්කොම ඉවරයි යහපව. පෙරහැර ගිහිල්ලා ඉවරයි. අලිත් ගිහිල්ලා. පාරේ අලි පිටිත් අයින් කරලා ඉවරයි වැරදිනකොට. ආය හදාගන්න අමාරුයි ඊට පස්සේ ගන්න තැනකට. ඒකේ හරි ධර්මඥානීයකතුව හරියට තේරුම් අරගෙන යන්න ඕන කියලා කියන්නේ. ඒකට සමාධි නිවන මුල් කරගෙන ය සමාධිය වඩ ලාභය මුල් කරගෙන නෙමෙයි. ඒකයි වෙනස්කම් කියලා කියන්නේ. එතකොට අන්න ඒකයි. එතකොට සද්ධා ඉන්ද්‍රිය, එතකොට වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. දැන් සමාධිය වඩපු උතුමන් වහන්සේලා තියෙනකො දැන් සුභූති මහරහතන් වහන්සේ ස්වභාවය කියනවා. ඒ සුභූති මහරහතන් වහන්සේ අග්‍ර වෙන්නේ වහා ශණයෙන් සමාධියට සම්වදින්න දක්ෂ භික්ෂූන්. ඒ කියන්නේ දානීය පිළිගන්න යනකොට පිණ්ඩපාතේ වඩිනවා. එතකොට පිණ්ඩපාතේ වඩිනකොට මේ පාත්‍රය අරගෙන ඉන්නකොට ඒ ස්වාංශිත හිතනවා මෛත්‍රී සමාධියට සම්වදින්න ශණයෙන් හිතන් ඉන්නකොට සම්වදිනවා. ඒ කියන්නේ ඊටා වේගවත්. දක්ෂයි ඒකට. ඊට පස්සේ අනිත්‍යයට සම්වදින සවහා සමවදිනවා. දැන් මේ ශ්‍රාවකයා ගිහි කෙනා පූජා කරන අර සමාපත්තියක සම්වැදෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට. එතකොට දැන් බලන්න. එතකොට මේ ස්වාමීන්සලා පිණ්ඩපාතේ වරිනේ කාමරේ අසර කෑම ගෙන්න ගත්තේ නෑනේ. ඒතර අද අම්මලාට එහෙම සිල් ගත්ත දවසට පේනවනේ අම්මාට සලකන්න ඕන. අන්න ඒකයි වෙනස්කම කියන්නේ. මේ ලාභයට අහු වෙලා ඉන්නවා කියලා කිය. දෙගේ රහතන් වහන්සේලා න අනිත් තම ගෝලීන්ට කියන්න තිබ්බනේ ශ්‍රාවකින් වහන්සේලාට ගෝලු හිටියනේ. මාගේ කුටියට කෑම ගෑලා දෙන්න හලෝ මම ඉක්මනින් සමාපත්තිය සම්වදින කෙනානේ. ඒතර බලන්න මේ වෙනස්කම්. ධර්මයේ අනුව කියවලා ගත්තාම මේ පුද්ගලයන්ගේ වෙනස්කම් හොඳට තේරුම් ගත්ත හැකි. තේරුම් අරගෙන ඉතින් නිස්සද්ද වෙන්න තියෙන. ඒගොල්ලෝ බැහැර කරනවා. දැන් දේශනාව තුල තියෙන්නේ කොහොමද? කවුරුත් නැත්තම් තනියම ඉන්න කියලානේ තියෙන්නේ. තනියම ඉන්න එක හරිය වටිනවා. අද කාලේ බොහෝ සෙයින් තනියම ඉන්න එක හරිය වටිනවා. මොකද ළඟ ඉන්න අය කෙනා තමයි ප්‍රශ්න දැම්මොත් දාන්නේ. ළඟ ඉන්න අයමයි දාන්නේ. ඒ නිසා තනියම ඉන්න එක හරිය වටිනවා අද කාලේ පින්වත්නි. අන්න ඒකයි. එතකොට ඒ නිසා මොකද ඔන්න බුදුරජාණන් දේශනා කරනවා ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා කොහොමද ඔය විදිහ වීරියක් ඇද්ද සිහියක් ඇද්ද නූන මුල් කරගෙන සමාධිය වඩයිද අන්න ඒක සමාධි ඉන්ද්‍රියයි කියනවා. ඒක සිහියක් පොඩි හෝ සමාධියක් ඇති වෙනවද ඒක ඒකාග්‍රතාවයක් ඇති වෙනවද ඒක ඉන්ද්‍රියට තමයි අයිති වෙන්නේ සමාධි ඉන්ද්‍රියට. ඊට පස්සේ දේශනා කරනවා අන්න ප්‍රඥාව ගැන. ඒකට ඒ ශ්‍රාවකයාගේ ප්‍රඥාව කොහොමද?
මහා ලොකු ප්‍රඥාවක් නෙමෙයි. මේ මුලින් ඇතිවන ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනකොට ඇතිවන ප්‍රඥාවේ ස්වභාවය කියවනේ. සසරේ යථා ස්වභාවය තේරුම් ගන්න. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වැහුණු ආරම්භක කෙරවල දකින්න නැති මේ සසර ගමනකයි යන්න තියෙන්නේ. මේ නිවන මේ සසරේ නිදාස් වීම නම් නිවන තමයි හොඳ කියලා ශ්‍රාවකයා මූලිකව සිහි කරනවා කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන මූලිකව ඇති වෙන. ඒක ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. බලන්න ඒ ටික හරි ලස්සනයි. ඔන්න ආයේ කිව්වොත් දේශනාවේ තියෙන හැටිනේ ඔන්න ශ්‍රාවකයෙක් හිතන හැටි කොහොමද? මේ සංසාරයේ කෙරවල දැකිය නොහැකිය. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයන්ගේ සසරේ සැරිසරා යාමේ ආරම්භක කෙරවලක් නොපෙනී. අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරී ඉතිරි නැතිව. ඔන්නේ අවිද්‍යාවෙන් නම් වූ ඝනාන්ධකාරී ඉතිරි නැතුව විරාගයක්, නිරෝධයක් ඇද්ද යන මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? සියලු උපදීන්ගේ බැහැර කිරීමක් ඇද්ද? තෘෂ්ණාවේ ඡේවීමක් ඇද්ද? විරාගයක් ඇද්ද? නිරෝධයක් ඇද්ද? නිවනක් ඇද්ද? මේ ශාන්ත වූ දෙයකි. මේ ප්‍රණීත වූ දෙයකොනේ බලන්න ශ්‍රාවකයේ මූලිකයේ ඇති වුනේ. ඇයි ධර්මයේ තුල තියෙන කොහොමද? ඒ ශ්‍රාවකත්වයේ ඇති වෙන අන බාහිරෙන් ලැබෙන කාරණාවක් තියෙනවා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර ශ්‍රේවණයයි ශ්‍රී සද්ධර්ම සද කල්යාණ මිත්‍රයන් ලැබෙන ශ්‍රී සද්ධර්මයෙන් ගත්තා වූ සාරාංශය තමයි මේ ප්‍රඥාව කියලා මුලින් සිහි කරන්නේ. එතකොට එයාට තේරෙන්නේ මොකද්ද මේ සසර ගමනක යන වැඩපිළිවෙලක් කියලා. එතකොට මේ අන්නේ සසරේ ගමනේ යන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ අවිද්‍යාවෙන් අරන් යන්නේ තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ මේකට. එතකොට මේ අවිද්‍යාව ප්‍රහාණය, තණ්හාවෙන් ප්‍රහාණය, අවිද්‍යාව දුරු කරලා තණ්හාව ප්‍රහාණය වෙලා සාක්ෂාත් වෙන දෙයක් තියෙනවා නිවනයි. අන්න ඒක තමයි ශ්‍රාවකෙක් සාක්ෂාත් කළ යුත්තේ. අන්නේ ඒක න කොච්චර සාන්ත ප්‍රණීතද. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒක සාක්ෂාත් කළානේ. ඒ උතුමන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද රාහුල මහා කස්සපාදී උතුමන් වහන්සේලා අනේ මේ සාක්ෂාත් කරානේ කියලා අනේ හිත පහදවා ගන්නවා. එතකොට හිත පහදවා ගැනීමට හන්න මුල්ුනේ ප්‍රඥාවයි. එතකොට යන්නේ ඒ ඥානයයි. ඇයි මේ සෑම ඉන්ද්‍රිය ධර්මයකට මුල් වෙන්නේ මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහේ කැණි මඩල දැන් වහලක මූලික ඔක්කොම පරාල ටික එකතු කරලා තියෙන කැණි මඩලටනේ. අන්න කැණි මඩල වගේ කිව්වා බුදුරජාණන් දේශනා කළ මේ ප්‍රඥාව කියන දේ. එතකොට ප්‍රඥාව මුල් වෙනවා ශ්‍රද්ධාව ඇති වෙන්නත්. ප්‍රඥාව ඇති ප්‍රඥාව කියන්නේ මේ සසරේ යථා ස්වභාවය. මේ දුක කෙරෙහි යථා ස්වභාවය තේරුම් යාම. දැන් දේශනාව තුල තියෙනවනේ. දැන් ප්‍රඥාව ඇති වෙන්න අන්න ශ්‍රද්ධාව උපකාර වෙනවා. ප්‍රඥාව උපකාර වෙනවා වීරියට. ප්‍රඥාව මුල් වෙනවා සතියට. ප්‍රඥාව මුල් වෙනවා සමාධියට. ප්‍රඥාව මුල් වෙනවා ප්‍රඥාව තවත්. එතකොට මේ තියෙන ස්වභාවය දියුණු වෙනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් විදර්ශනා කරමින් අන්නේ ශ්‍රාවකයා ඊට සෝවාන් සකදාගාමී අනාගාමී ආදී උතුම් මාර්ග ඵලයන්ලා. එතකොට මේ ප්‍රඥාවන්න ටික පංච උපාදානස්කන්ධී පටිසමුපාදය ඊට ධාතු ආයතනයන්ගේ අන්න ස්වභාවය තේරුම් ගන්න ඕන. ප්‍රඥාව වැඩෙන්නේ එහෙමයි. එතකොට මූලික වන්නේ ශ්‍රාවකයාට තේරුම් ගන්න මොකද? අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බෙදෙච්ච මේ ස්වභාවයක් තියෙන්නේ. මේ අවිද්‍යාව දුරු කිරීමෙන් තණ්හා ප්‍රහාණය කිරීමෙන් තමයි මේ සසරෙන් ගැලවෙන්න තියෙන්නේ. ඒකට මූලික ප්‍රඥාව ඒකයි. එතකොට මේ හේතුව මොකද? මේ දුකේ නිරෝධ දුක හටගන්නේ මෙහෙමයි. දුක නිරුද්ධ වන්නේ මෙහෙමයි. දුක කියන්නේ මේකයි මේ සසර ගමනයි. එතකොට තේරුම් යල් ගිහිලා තියෙන මොකද්ද? මේ චතුරාර්ය සත්‍යයයි. දුක හට ගැනීම, දුකේ සමුදය කියන්නේ හට ගැනීම, දුකේ නිරෝධය කියන්නේ නිරෝධේ නැතිවීම, නිරුද්ධ කරන මාර්ගය පිළිබඳව තමයි අවබෝධය ඇති වෙන්නේ. දැන් දේශනාව තුළ ඊළඟට බුදුරජාණන් හරි ලස්සනට දේශනා කරනවා. දැන් දේශනාව තුළ තියෙනවානේ භාග්‍යතුන් දේශනක දුක්ඛෝපනිසා සද්ධා. දුක කෙරෙහි යථා ස්වභාවය මේ ආර්ය සත්‍ය ගැන යථා ස්වභාවය තේරුම් යන්න තමයි යට ශ්‍රද්ධාව. එතකොට දුක කෙරෙහි ශ්‍රද්ධාව තේරුම් ගන්න මොකද? ඒ කියන්නේ ප්‍රඥාව. ඒතර මේ සසරේ ස්වභාවය දුක්ඛෝපනිසා සද්ධා කියලා කිව්වේ මේ බස් එකේ නැගලා මේ වැඩට එන එකයි ඊට පස්සේ මේ වැස්සෙති මේ ගැන හවසට ගෙදර යන එකයි. ඒක ගැන නෙමෙයි. මේ රස්සාවක හොයා කරන එකයි මේ පඩි වැඩි කර ඒ දුක නෙමෙයි මේ බඩගින්න ගැන හොයන එක නෙමෙයි. එතකොට මේ සසරේ යථා ස්වභාවයක් තියෙනවා. මේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, සුසුම්හෙලීම්, කායික දුක්, මානසික දුක්, ප්‍රියයන්ගේ වෙන්වීම, කැමති දේ නොලැබීමේ දුක, අප්‍රියයන් සමග එකතු වීම, කෙටියෙන් සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ දුක. එතකොට ඔන්න ඔය දුක කෙරෙහි යථා ස්වභාවය යන මූලිකව සරලව තේරුමක් යනවා. ඉතින් තේරුමත් එක තමයි දුක්ඛෝප නිසා ඒ තේරුම යන්නේ එක තමයි ප්‍රඥාව. ඒක තමයි මේ දේශනා කළේ. ශ්‍රාවකෙක් සිතනවා කිව්වේ මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳලා ඉන්නේ කියලා. ඒ දුක හටගන්නේ කොමකින්ද? තණ්හාවෙන්නේ. ඒ දුක නිරුද්ධ වන්නේ කොහොමද? තණ්හා නිරෝධයෙන්නේ. එතකොට නිරුද්ධ වෙන්න තියෙන මාර්ගය මොකක්ද? ඒ ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය මොකක්ද? දුක අවබෝධ කරගන්න තියෙන මාර්ගය මොකක්ද? ඒ තමයි ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයයි.
එතකොට ඔන්න ඔය ප්‍රඥාවෙන් තමයි ශ්‍රාවකයා යන්න අවබෝධය මුලින්ම අඩිතාලම පටන් ගන්න. ඒ පටන් ගන්නකොට අන්න වීරියක් වඩනවා. ඒ ඔහුගේ වීරී ඉන්ද්‍රියයි. ඒ ඔහුගේ සති ඉන්ද්‍රියයි. ඊට පස්සේ ඒ ඔහුගේ සමාධි ඉන්ද්‍රියයි. ඒ ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රියයි. එතකොට ඔන්න ඔය විදිහට ස්වාමීනි මේ ආර්ය ශ්‍රාවක තිමේ ඊටා බලවත්ව වීරිය යුතුව. ඔන්න වීරියෙන් යුතුව. අර වීරී ඉන්ද්‍රිය. මෙසේ සිහි කර කර මෙසේ සිත තැම්පත් කර කර මෙසේ දෙන මෙසේ ගැඹුරේ ඒතර සිහියෙන් සමාධියෙන් වීරියෙන් සිහියෙන් විරිය සති සමාධියෙන් යුක්තව අන්න මොකද කරන්නේ මෙසේ ගැඹුරින් ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව මොකද කරන්නේ අදහගෙන ඉන්නවා කියනවා. අදහයි. කුමක්ද එනම් මේ ධර්මයේ මා කලින් අසන ලද්දේ දෙක. දැන් උන කලින් අහපු දේ තමයි අන්නයට තේරුම් යන්නේ දැන්. ඒ මුලින්ම ධර්මයට පැමිණෙන කලින් කල්යාණ මිත්‍ර සේවරේ සීසත් ධර්ම ශ්‍රවණින් ඇහුවේ මොකක්ද? මේ සසරේ යථා ස්වභාවය ගැනනේ. අහනකොට අන්න නූනින් තේරුම් ගන්න එයාට අහපෝ වැටහෙන්නේම කුමක්ද? අර දුක ගැනමයි. අර දුකේ නිර්දහස් වීම ගැනමයි. දුකේ ප්‍රහාණය ගැනමයි. දුක නිරුද්ධ කරන මාර්ගය ගැනමයි නැවත පහදින්නේ. අන්න ඒකේ ප්‍රඥාවේ ස්වභාවය. කලකිරෙන්නේ ඇස ගැන, කන ගැන, නාසය ගැන. ඒ අහන්න හම්බුනේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ යථා ස්වභාවය ගැන. අහන්න හම්බුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කේ යථා ස්වභාවය ගැන. එතකොට අන්න තේරුම් ගන්න මේ ශ්‍රාවකයාට අන්න කල්පනා මම මේ අහපු දේනේ කලින්. ඒක තමයි මේ කියන්නේ. යම් ධර්මයක් මා කලින් අසන ලද්දේද මේ ඒ ධර්මය නොවේ. ඒ ධර්මයේ මම දැන් කයෙන් ස්පර්ශ කොට ඊට පස්සේ ප්‍රඥාවෙන්ද විනිවිද දකිමි යන ශ්‍රාවකයා සීකන ප්‍රඥාවෙන්ද මා විනිවිද දකිමි. එතකොට අන්න ඇස අනිත්‍ය කියන කන්නේ කෙමෙන් විනිවිද දකිනවා. ප්‍රඥාවෙන් යුක්තව. එතකොට ප්‍රඥාවෙන් තමයි විනිවිද දකින්න තියෙන්නේ. පුද්ගලයෙක් තුලින් නෙමෙයි. ප්‍රඥාවෙනුයි මේ පුද්ගලයා විනිවිද දකින්නේ. බාහිරින් බලන් ඉඳලා නෙමෙයි. ප්‍රඥාවෙන් තමයි විනිවිද දකින්නේ. ඒ ප්‍රඥාවෙන් විනිවිද දකින්නවා කියලාම ඒ යථා ස්වභාවය නෝනින්ම සීමයි. ඇසෙහි යථා ස්වභාවය නෝනින් විමසනවා. කනේ නාසයේ ඒතර රූප වේදනා සංඥා සං යථා ස්වභාවය නෝනින් විමසනවා. එතකොට තණ්හාවේ යථා ස්වභාවය යන්නේ ශ්‍රාවකයන් නෝනින් විමසන ප්‍රහාණය කරන්න මේ තියෙන්නේ. දුක තියෙන්නේ අවබෝධ කරන්නයි. මාර්ගයේ තියෙන්නේ ප්‍රගුණ කරන්නයි වඩන්නයි. නිවන තියෙන්නේ සාක්ෂාත් කරන්නයි. එතකොට මේ විදිහට ප්‍රඥාවේ නෝනින් දකිමින් ඒ සාක්ෂාත් කරලා ප්‍රහාණය කරුද යන්නේ ශ්‍රාවකයා කෙමෙන් දකින්න උත්සාහ කරනවා. ඒකට තමයි ශ්‍රාවකයා සිහි කරන්න කියන මේක මම කයෙන් ස්පර්ශ කරමින් කායිට පස්සේ මනසින්ද දකිමින් මට මේ ප්‍රඥාවෙන් දකිමින් මම ආශය කරනවා කියලා. ඒක බලන්න ඒ ශ්‍රාවකී සිහි කරන සිහි කිරිල්ල. අන්නේ ඒ ওই විදිහට දැකීමක් ඇද්ද? එතකොට දැන් මේ දකින්න කොහොමද? ධර්මයයි දකින්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔහු ධර්මයේ යම් කිසි දැකීමක් ඇද්ද? ඔහුගේ යම් ශ්‍රද්ධාවක් ඇද්ද? අන්නේ ධර්මයේ දැකීම ඔහුගේ සද්ධා ඉන්ද්‍රියයි කියන. ඔන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය හරියටම කිව්වොත්. එතකොට අන්නේ ධර්මයේ දකින ශ්‍රාවකයා ওই විදිහට ප්‍රඥාවෙන් යථා ස්වභාවයෙන් දුක ගැන දකින්නේ ශ්‍රද්ධාව. දැන් ශ්‍රද්ධාව කියලා බුදුරජාණන් දේශනා කළානේ ධර්මයේ තුල. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම ශ්‍රද්ධාවයි. එතකොට අවබෝධය පිළිගැනීම දකින්නේ අවබෝධය පිළිගන්නේ කොහොම කෙනාද? කලින්. එතකොට මෙන්න මේ ස්වභාවයෙන් යුතු කෙනා. එතකොට මෙන්න මේ ස්වභාවයෙන් යුක්තව ධර්මයේ තමා තුළින් දකින්න මේ යථා ස්වභාවය ඊට පස්සේ මේ දුකේ යථා ස්වභාවය දකින්න අන්නයා පහදිනවා කොමක්ද? අර බුදුරජාන් වහන්සේ කෙරෙහිම. අන්න ඒකයි ශ්‍රද්ධාව කියලා කිව්වේ. අන්න ඒක නා පහදිනවා අරහං සම්මා සම්බුද්දයි විද්‍යා. අන්න ඒක තමයි සෙලවන්න බෑ කිව්වේ. එතකොට අපි මේ මොකක්වත් දකින්න නැතුව මොනවත් හිතන්නේ නැතුව අරහං කියලා සිහි කරන්නේ නැති මොකුත් නැති වෙන්නේ යන්නේ ඒකයි. ඒතකොට අරහං සම්මා සම්බුද්දයි කියලා ඒ නොසෙල්ලන ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ කොහොමද? අවබෝධය යනු මොකක්ද කියලා කලින් දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ කලින් දැනගන්නත් කලින් අන්න කල්යාණ මිත්‍ර සේවනයේ සීසත් ධර්ම ශ්‍රවණයෙන් අහනවා. අහපු දේ යන තමා තුළින් දකින්න පුරුදු කරනවා. ඒතර අහපු දේ තමයි අන්න සාරාංශී ප්‍රඥාවෙන් තුලින් එයා දැක මොකද්ද? අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු. ඒ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ ස්වභාවය අන්නේ ශ්‍රාවකයා තමා තුළින් කෙමෙන් දකිනකොට නැවත පහදින්නේම බලන්න කවුරු කෙරෙහිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඒකට තථාගතස්ස බෝධි කිව්වේ ඒකයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහිමයි පහදින්නේ. ඒ අවබෝධය යන කොමක්ද? ඒ අවබෝධය නිසා තමයි බුදුරජාණන් අරහං ගුණයෙන් යුතු නිරාග දේශ මොහ දුරු කළේ. ඒ බුදුරජාණන්සේ අවබෝධය තමයි බොමැඩදී සාක්ෂාත් කළේ සම්මා සම්බුද්ධ ගුරු උපදේශ රහිතව. ඒතර ආනිකයි පැහැදිලි වෙනස් කරන්න බෑ කිව්වේ. එතකොට ඒක නොසෙල්ලන ආකාරවතී ස්වභාවයට පත් වෙන්නේ ඒකයි. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්න ගුණින් යුක්තයි. සුගතයි කියලා ඒකාන්තයෙන්ම අදාහගන්නේ ඒකයි. ඊට පස්සේ ශ්‍රාවකින් වහන්සේ යන්න
ලෝක විදූ කියන ගුණයෙන් යුක්තයි. ඒ ගුණයෙන් යුක්තයි කියලා බුදුරජාණන් ශ්‍රී දකින්නවා. එතකොට යාර ලෝකයෙන් යුක්තයි අනේ ඔයා හිතන්න කියලා කියන්න දෙයක් නෑ. දකින්න දෙයක් නේ. දකින්න දේ හිතන දේ කියන දෙකක් නේ. එතකොට ඒකල තමා තුළින් අන්න දකින්නවා. අන්න දැක්ම කියන්නේ ඒකයි. ඒකයි සද්ධා තථාගතස්ස බෝධි කියන්නේ හිතන්න එකක් නෙමෙයි දකින්න ඕන එකක්. දැන් අපි හිතන්නනේ යන්නේ බලෙන්. හිතනමයි කියනවා. ඒ හරියනේ හිතන්න දෙයක් නෙමෙයි තියෙන දේශනාව තුළකින් ඔව් දකිමින් ප්‍රඥාවෙන් විනිවිද දකිමින් වාසය කරයි. දකින්නම හිතනවා කියන්නේ දෙකක් කියනකොට. එතකොට ආන්නේ දකින්න කෙනාට ඒක වෙනස් වෙන්නේ. ඒ දකින්න කෙනා මොකද? ඔහු ඒක අත්දැකීමක්. එතකොට දැක්ම තුළ යට ශ්‍රද්ධාවෙන් අදහා ගන්න දෙයක් නැහැ. රුචියෙන් අදහා ගන්න දෙයක් නැහැ කැමැත්තෙන්. ශ්‍රද්ධා රුචි අනුස්සවයෙන් ගන්න දෙයක් නැහැ. අහලා එහෙමද කියලා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ දෘෂ්ටි නිච්ඡාන කන්තියෙන් තොරයි. ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡාන කන්තියෙන් තොරයි දකින්නදී. ඒක අත්දැකීමක්. අය ප්‍රඥාවෙන් දකින්නේ. ඒතර ආන්නේ පැහැදීම තමයි බුදුරජාණන් දේශනා කළේ ඇති කරේ. ඒ පැහැදීම ඇති කරගන්න තමයි යන්න උත්සාහ කරන්නේ. එතකොට මේ පැහැදීම ඇති කරගෙන ආකාරවිද ශ්‍රද්ධාවට පැමිණීමත් තමයි අන්න සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අන්න දුරු කරනවා. ඕරම්භාගයේ සංයෝජන පහෙන් තුනක්. එතකොට අන්නේ ශ්‍රාවකයා පත් වෙන සෝවාන් උතුමන්. එතකොට මේ සෝවාන් මාර්ගයේ වඩන්න තියෙන ශ්‍රාවකයෙකුට වඩනවා කියලා කරන දේ ටික මේ වෙන්නේ. වැඩෙනවා කියලා වඩන්න ඕන ටික මේ. වැඩෙනවා කියලා වැඩෙන ටික මේ කියන්නේ. වඩන්න ඕන දේත් වැඩෙන දේත් වැඩිම නිසා වෙන දේත්. මොකද්ද සෝවාන්? එතකොට ඒ තුලින් දැන් එතකොට බොරුවට කෑ ගහින්න දෙයක් නෑ. මම සෝවාන් වෙන දැන් මම මොකද කරන්න ඕනේ? ගහිතන්න දෙන මේක දේශනාවේ තියෙනවා. හරි ලස්සනට බුදුරජාණන් දේශනා කළා තියෙනවා. එතකොට මේක එතකොට අහිංසකව පුරුදු කරගන්න තියෙන එකන්නේ. කිය යන්න දෙයක් නෙමෙයි. තමා තුළින් නිස්කලංකව නිසල්මනේ කට ඉස්සර කරගන්න නැතුව අහිංසකව පුරුදු කරගෙන යන බයින් ලෝකයා බණී ඉතින්. තථාගතයන් වහන්සේටත් බැන්නේ. එතකොට අපිට බයිනවා කියන එක අහන්න දෙයක්ද? අපි වගේ මේ පන්රල් වගේ මිනිස්සුන්ට අපි වගේ මේ පෙන්දන්ට බයිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. මේ ලෝකේ අග්‍රේසර උතුමන් වූ තථාගතෝ සර්වඥයන් වහන්සේටත් ලෝකයා බැන්න නම් අපි වගේ අයට බයින්නවා කියන එක අහන්න. එතකොට ඒ බයින අය බණී. එච්චරයි. ඕක අතහැරලා දාන්න තියෙන්නේ. අනිත් අයගෙන් අපිට වැඩක් නැහැ නේ. මොකද අනිත් අය අපි මාර්ගේ යවන්නෙත් නැහැ. එතකොට අපි යම් කිසි කෙනෙක් තම තමන් තනියමනේ පුරුදු කරගන්න ඕනේ. තම තමාගේ ස්වභාවය තම තමානේ දන්නවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. හැබැයි තම තමා දන්නවා වගේ තම තමාගේ ස්වභාවය භාගතුන දේශනා කරනවා. තව පිරිසකුත් දන්නවා කියලා. ඒ තමයි කවුද? දෙවිවරු දන්නවා කියනවා. ඒතර මේ ලෝකේ බොරු කරන්න බෑ. දැන් තථාගතයන් වහන්සේ වැඩ සිටින මේ දේශනාව තුළින් තථාගතයන් වහන්සේ හෝ තමන් තථාගතයන් වහන්සේ හෝ නෝනින් ඒ යථා ස්වභාවය පිරිසිදු දකින්න පුළුවන් ශ්‍රාවකයෙකු හෝ එහෙම නැත්නම් දෙවිවරු හෝ දකින්නවා කියන්නේ. දැන් නුවණින් දකින්න ශ්‍රාවකෙකු නෑනේ. ගොඩක් අය බලන්නේ බාහිරින්නේ. ඒතර බාහිරින් කන බොන හැටි, අඳින හැටි, කතා කරන ඔය ස්වභාවයෙන් ලෝකයා මනින්නේ. බුදුරජාණන්සේගේ දේශනාව තුළ තියෙන දැන් සමහර අය මනින්න යනවනේ විවිධ අය. භාගතුනාසේ මයින් අහගෙහිලා එනවා ප්‍රශ්න ඇති කරගෙන සමහර ස්වාමීන්වහන්සේලා බුදුරජාණන් ළඟට එනවා. ඒතර භාගතුනාසේ අහන්නේ මෙච්චර භික්ෂුව ඔබ නුවණින් ඒ භික්ෂුවගේ ඔබ නුවණින් තවත් කෙනෙකුගේ නුවණ පිළිසින් දැකීමේ හැකියාව තියෙනවද? නැහැ ස්වාමීනි කියනවා. එහෙනම් ඔබට නුවණින් තව කෙනෙකුගේ ස්වභාවය පිළිසින් දැකීමේ හැකියාවක් නැතිනම් ඔබට බාහිර ඔබට කෙනෙක් දැකීමේ හැකියාව නැහැ කියනවා. එතකොට අහන්නේ ඒක. එතකොට අපිට මිනිස්සුන්ගේ අපි බලන්නේ යන ක්‍රමවලින් යන්නේ ඒකයි වැරදි කියලා කියන්නේ. එතකොට අපි සමහර විට බිම්බලාගෙන යන කෙනාට පහදිනවා. එයා තමයි සමහර විට බිම්බලා යන කෙනා තමයි බලනකොට අන්න සාමාන්‍ය විවාහවල තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක් අතින් වැරද්දක් වුණොත් සුළු වැරද්දක්. අරය එහෙම නෙමෙයි මීයෝ දෙන්නෙක් තමයි අල්ලන් යන්නේ. ආන්න එහෙමයි ස්වභාවය. එතකොට අපි බලන්නේ ආන්න එහෙම ස්වභාවයකින්. අපිට යයි හිතෙන් හිත දැකීමේ හැකියාව නැහැ. දැන් සිතෙන් සිත දකින්නවා කියේ මොකද්ද? සිතෙන් සිත දකින්නවා කියලා ධර්මයේ තුල තියෙන මොකද්ද? ඒ තමයි පරචිත්තේ දකින්නවා කියලා කියන්නේ එයාගේ සරාගං වාචිත්තං සරාගං චිත්තං. සරාගී සිත, ද්වේෂ සහිතද, ඊට පස්සේ විතරාගීත, විද දෝෂ දේ ස්වභාවය තමයි යන්නේ දකින්නේ කියනවා. ඒතකොට එහෙම හැකියාවක් නැත්නම් පින්වත් මහන්නේ ඔබ වැරදි කියනවා නෙත් කෙනෙක් දකින්න යන එක. ත්‍රාණයක අද අපිට එතකොට එහෙම දකින්න ගිහිල්ලා අනාගෙන තමයි ඔයා ඉන්නේ මිනිස්සු අද. උඩ බිලි බලාගෙන මොකෝත් නැතුව අර මර මොනවද ගිලපු ඒ සතාගෙනම කියන්න හොඳ නැනේ පවුනේ. යන්නේ වගේ තමයි ඉන්නේ. ඒකයි ධර්මයට අනුව ධර්මයට පරිබාහිරින් කරන්න ගිහිල්ලා වෙන දේවල්. ධර්මී හරිය ලස්සනට දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. දකින්න ඕන නම් ඔබ ඇති කරගන්න කියනවා අනිත්‍යයේ සිට දකින්න ඕන ඥානෙ. එතකොට හරි. එතකොට කරුණ සහිතයිනේ. දැන් අපි කරුණ රහිතවනේ යන්නේ.
ඒකයි අපිට වරදින්නේ. සමහර ඒකයි දැන් ඕකේ තියෙන භයානකම ඒක නෙමෙයි. සමහරට ගුණවන්තයාට බයින්න පුළුවන් එතකොට. ඊට පස්සේ දැන් මොකුත් නැති අසත්පුරුෂ කෙනෙකුට පහදින්න පුළුවන්. ඒකයි ඕකේ තියෙන භයානකම. බාහිරින් බලලා යන අයට වෙන දේවල්. බාහිරින් බලන්න ගිහිල්ලා අනාගත දේවල් ලෝකේ ඕන තරම් තම තමන්ට පුද්ගලික එක එක්කෙනාට හිතන්න කිව්වොත් උදාහරණ තියෙනවා නමුතුන් කියන්න ඕනේ නැහැ. ග්‍රහණය එකයි. එතකොට ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇති කරගන්නකේ වටිනාකම අන්න ඒකයි. ඒතර ඉන්ද්‍රිය ධර්මයන් අවබෝධයත් එක්ක එයා බලන්නේ කාගේ ඉන්ද්‍රිය ධර්ම? තමාගේ ස්වභාවය. ඇයි ඕපනයිකයි. තමා තුලින් දකින්නයි තියෙන්නේ. එතකොට ඕන කෙනෙකුට ඇවිත් බලන්න කියන්නේ මොකක් දිහාද? තමන් දිහාද? ඉතින් අපි කියන්නේ ඒ ධර්මයේ තුල තියෙන්නේ කොහොමද? ඕපන්. ඒහි පස්සේ ඇවිත් බලන්න. ඇවිත් බලන්න කියලා දේශනා කරලත් භාගතුනා දේශනා කරනකොට ධර්මයේ දේශය ඇවිත් බලන්න. අපි කෙනෙකුට කියන්නේ ඇවිත් බලන්න මා දේශ. අන්න ඒකයි වරද්දගන්නේ. ඇවිත් බලන්න කියලා කියන්නේ තියෙන ඒහි පස්සේයි කියලා ධර්මයේ දේශ බලන්න. ඕපනයික කියන්නේ තමා තුලිනුයි ධර්මයේ දෙක තමා තුලින් තමා මේ විරිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් දකින්න තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් ඔන්න දේශනා කළා. මේ ආර්ය ශ්‍රාවකයා ඊට බලවත් ලෙස ওই විදිහේ වීරිය යුක්තව මේ ධර්මය මම කලින් අහලා තියෙනවනේ කියලා ඒ කලින් අහපු දෙන්නේ. ඒක තමයි තමාට දැන් ටික ටික තේරුම් යන්නේ. එතකොට තමාට අන්න ධර්මයේ ඒක තමයි නොසෙල්ලුනේ පැහැදීම කියලා කිව්වේ. අචලා සුප්පතිත. එතකොට තමා තුළින් දකිනකොට ඒක වෙන කිසි කෙනෙකුට සොලවන්න බෑ. ඒ දැකපු දෙන්නේ. අචලා. සෙලවෙන්නේ. සුප්පතිත්තිත මනාකොට පිහිටනවා. ඒතර අන්න තථාගතයන් සාරිපුත්ත මහරහතන් සෝයි විදිහට දේශනා කළාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ සාදු සාදු සාරිපුත්තනි හරියටම හරි කියනවා. ওই විදිහටම තමයි කියනවා මේ ওই විදිහට තමයි සාරිපුත්තනි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ කියනවා. ওই විදිහට තමයි ඉන්ද්‍රිය ධර්මයන් මෝරා යන්නේ කියනවා. ඒතර ඉන්ද්‍රිය ධර්මයන් මෝරා යාමේ මූලිකම තැන කොහෙද? ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණයෙන් මෝරා ගියා කියලා කියන්නේ අන්න අරහත්ත්වයටපත් වුණා. ඒතකොට සද්ධා ඉන්ද්‍රියේ මූලිකම තැන පැහැදීමට නොසෙල්ලෙන පැහැදීමටපත් වීම තමයි අරහත්වේ. ඒ ඉන්ද්‍රිය ධර්මයේ මෝරා යාම අන්න නොසෙල්ලෙන පැහැදීමටපත් වීම තමයි අන්න සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඉන්ද්‍රිය ධර්මයේ මෝරා යාම සම්පූර්ණයෙන්ම පරිපූර්ණත්වයටපත් වීම තමයි අන්න අරහත්වේ කියලා කියන්නේ. ඒතකොට ඒකයි මේ හැම ඉන්ද්‍රිය ධර්මයේ වීරියේ, සතියේ, සමාධියේ, ප්‍රඥාවේ ඔක්කොගේ. ඒතකොට ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් අපිටත් මේ ගෞතම බුදු සසුනේ පුරුදු කරගනිමින් ඒ ඉන්ද්‍රිය ධර්මයන් තමයි බල ධර්මයන් බවට පත් වෙන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පුරුදු කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගෙන ඊළඟට විරිය පුරුදු කරගෙන සිහිය පුරුදු කරගනිමින් ඊට පස්සේ බොජ්ජංග ධර්මයන් වඩ පුරුදු කරගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් තුනුරුවන්ගේ සරණින් දිවිරේක වරණින් ගෞතම බුදු සසුනේ අහිංසකව නිහතමානීව ගුණ ධර්ම පුරුදු කරගෙන පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදරවලින් තොරව තුනුරුවන්ගේ සරණින් දිවිරේක වරණින් ගුණ දහම් පුරුදු කරගෙන ඔබ අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පුරුදු කරගන්න ඒකාන්තයෙන් වාසනාව ලැබේවා. මේ පිනත් ඒ සඳහා උපකාර වේවා. සාදු සාදු සාදු. අපි දැන් සුළු මොහොතක් අපි මුදිතා භාවනාව පුරුදු කරමු. ඒ කියන්නේ මුදිතාව කියලා කියන්නේ දැන් අපි හිතලා ඊර්ෂ්‍යා මුදිතා අනිත් වචන තමයි ඊර්ෂ්‍යා. එතකොට ඊර්ෂ්‍යා නොකරන්න කියලා කියන්නේ යා ಗುಣධර්ම ටිකක් තැන තමයි කල්පනා කරන්නේ මේකේන ආයුෂයෙන් වැඩෙම්වා. දැන් අපි කෙනෙකුට ඊර්ෂ්‍යා කළොත් කමහර වෙලාවට අපි ඔන්න ඊර්ෂ්‍යා කරනවා කෙනෙක්ගේ ආයුෂයටත්. වැඩිපුර ඉන්නවනම් ඒකටත් බයිනවනේ. එතකොට ආයුෂයට ඊර්ෂ්‍යා කරනවා. ආයුෂ වර්ණයට ලස්සනයි නම් අනේ මේ පුදුම මිනිස්සු මොනවා හරි කියනවනේ අපි. එතකොට ආවරණය ඊට සැපසේ විදිනවනම් ඒවට කයි කතන්දර හදනවා කුඩු විකුණනවා කියලා. එතකොට ඔන්න සැපයට ඊර්ෂ්‍යා කරනවා. ආයුෂ වර්ණ සැප බලයට ඊර්ෂ්‍යා කරනවා. ඊට පස්සේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවෙන් යුක්තයි නම් දැනුමෙන් යුක්තයි නම් කීර්තියෙන් යුක්තයි නම් ඒවට තමයි ලෝකයා ඊර්ෂ්‍යා කරන්නේ. ඊට පස්සේ ගුණධර්ම වලටත් සමහර අය ඊර්ෂ්‍යා කරනවා. සද්ධා වඩනවා නම් සීලයෙන් යුක්තයි නම් සද්ධා විරිය සති. ඉතින් ඒ නිසා ඒ ඊර්ෂ්‍යා කරන අයට අපිට මොකද තියෙන්නේ? පෙරලා අපිට ඒන් වැලකීම් පිණිස ඒ ගුණේම ඔහුට වැඩේවා කියලා පුරුදු කරන එක තමයි එයා ආයුෂයෙන් වැඩෙම්වා, වර්ණයෙන් වැඩෙම්වා, සැපයෙන් වැඩෙම්වා, බලයෙන් වැඩෙම්වා, ඊට පස්සේ යසසින් වැඩෙම්වා, කීර්තියෙන් වැඩෙම්වා, ප්‍රඥාවෙන් වැඩෙම්වා, ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා, සීලයෙන් වැඩෙම්වා, දහම් දැනුමින් වැඩෙම්වා, ත්‍යාගයෙන් වැඩෙම්වා, ප්‍රඥාවෙන් වැඩෙම්වා කියලා ওই විදිහටයි සිහි කරන්න තියෙන. ඉතින් ඒ නිසා අපි දැන් සුළු මොහොතක් S2 පියාගෙන ඒ මුදිතා භාවනාව ටික වෙලාවක් පුරුදු කරන්න උත්සාහ කරමු. මං කියන දේ අහගෙන ඉන්න අපි සුළු මොහොතක් දැන් S2 පියාගෙන ඉස්සෙල්ලා තමන් වාඩිලා ඉන්න ඉරියව්ව ගැන මුලින්ම සිහි කරන්න. මං කියන දේ අහගෙන ඉන්න කියන්න එපා.
මම ආයුෂයෙන් වැඩෙම්වා වරණයින් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා මම ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා ශ්‍රුතයෙන් වැඩෙම්වා ත්‍යාගයෙන් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා මම ආයුෂයෙන් වැඩෙම්වා වරණයින් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා යසසින් වැඩෙම්වා කීර්තියෙන් වැඩෙම්වා මම ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා ත්‍යාගයෙන් වැඩෙම්වා ශ්‍රුතයෙන් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා මම සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා ආයුෂයෙන් වැඩෙම්වා යසසින් වැඩෙම්වා කීර්තියෙන් වැඩෙම්වා මම ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා දහම් දැනුමින් වැඩෙම්වා ත්‍යාගයෙන් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා මාමින්ම මේ අසපුවේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙම්වා වරණයින් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා කීර්තියෙන් වැඩෙම්වා මාමින්ම මේ අසපුවේ සිටින්නා වූ සියලුම සත්වයෝ ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා දහම් දැනුමින් වැඩෙම්වා ත්‍යාගයෙන් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා මාමින්ම මේ අසපුවේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙම්වා වරණයින් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා
බලයෙන් වැඩිම්වා කීර්තියෙන් වැඩිම්වා ශ්‍රද්ධාවෙන් වැඩිම්වා සීලයෙන් වැඩිම්වා දහම් දෙනුමින් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා ප්‍රඥාවෙන් වැඩිම්වා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩිම්වා වර්ණයෙන් වැඩිම්වා සැපයෙන් වැඩිම්වා බලයෙන් වැඩිම්වා කීර්තියෙන් වැඩිම්වා ශ්‍රද්ධාවෙන් වැඩිම්වා සීලයෙන් වැඩිම්වා දහම් දෙනුමින් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා ප්‍රඥාවෙන් වැඩිම්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩිම්වා වර්ණයෙන් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා යසසින් වැඩිම්වා ශ්‍රද්ධාවෙන් වැඩිම්වා සීලයෙන් වැඩිම්වා දහම් දෙනුමින් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා ප්‍රඥාවෙන් වැඩිම්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩිම්වා වර්ණයෙන් වැඩිම්වා සැපයෙන් වැඩිම්වා බලයෙන් වැඩිම්වා යසසින් වැඩිම්වා ශ්‍රද්ධාවෙන් වැඩිම්වා සීලයෙන් වැඩිම්වා දහම් දෙනුමින් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා ප්‍රඥාවෙන් වැඩිම්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩිම්වා වර්ණයෙන් වැඩිම්වා යසසින් වැඩිම්වා සැපයෙන් වැඩිම්වා කීර්තියෙන් වැඩිම්වා ශ්‍රද්ධාවෙන් වැඩිම්වා සීලයෙන් වැඩිම්වා දහම් දෙනුමින් වැඩිම්වා ත්‍යාගයෙන් වැඩිම්වා ප්‍රඥාවෙන් වැඩිම්වා
මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙම්වා වර්ණයෙන් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා අද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා දහම් දැනුමින් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා මාමින්ම සියලු ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙම්වා වර්ණයෙන් වැඩෙම්වා සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා කීර්තියෙන් වැඩෙම්වා ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා දහම් දැනුමින් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ සැපයෙන් වැඩෙම්වා බලයෙන් වැඩෙම්වා යසසින් වැඩෙම්වා කීර්තියෙන් වැඩෙම්වා ශ්‍රද්ධාවෙන් වැඩෙම්වා සීලයෙන් වැඩෙම්වා දහම් දැනුමින් වැඩෙම්වා ත්‍යාගයෙන් වැඩෙම්වා ප්‍රඥාවෙන් වැඩෙම්වා සියලුම සත්වයෝ සැපවත් වෙත්වා සැපවත් වෙත්වා සැපවත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු. ඉතින් අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ උදෑසන වරුව සඳහා දායකත්වයේ දරන්නේ ජපානයේ වෙසෙන පින්වත් චතුරංගනී මහත්මිය, ඒ වගේම සචිනී මහත්මිය, නිශාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වන්නේ සුජීවස්ව සිටින දෙමාපියන්ට සහ චතුරංගනී, සචිනී, නිශාන්ති යන සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වෙත්වා යන අදහසත් මිය පරලොවගේ සියලු ඥාති වර්ගයාට උතුම් සැපේ පිණිසත් මේ පින උපකාර වේවා කියන අදහස. ඉතින් රැස් කරගන්නට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට සක්දේව රජුන් ප්‍රධාන තවුස්ස වෙත සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දිව්මා රජ දරුවන්, ආලවක සෙන්පතිතුමා, සීවක සෙන්පතිතුමාණන් ඇතුළු සියලු සෙන්පති දෙවරුන්ටත් මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලුම දෙවරුන්ටත් ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන්ටත්
සුමන සමන් දෙවියනුනේ දුන් උපුල්වන් දෙවියනුනේ දුන් ඇතුළු නානා නම් ගොත් වාසී ලක්දිව බුදු සසුන සුරකින සියලු දෙවියෝද ප්‍රදේශවාසී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවුස වර්ණ සබ බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග පඤ්ඤා යන සේක බල ධර්මයෙන් වැඩෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින ඒ පින්වත් හැම දෙනා නමින් මේ ජපානයේ වෙසෙන චතුරංගනී මහත්මිය, සචිනී මහත්මිය, නිශාන්ති මහත්මිය නමින් මිය පරලොවයන්ට යෙදුන ඒ වගේම ඔබ අප සිළු දෙනා නමින්ද මිය පරලොව ගොස් යම් ඥාති වර්ගයා ගුරු දෙමාපිය ඥාති වර්ගයේ අනන් සසර පුරා මිහිමෝද දක්වා පින් බලාපොරොත්තුෙන් ඇද්ද ඒ සියලු ඥාති වර්ගයාද මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ පින සුජීවත්ව සිටින ඒ දායකත්ව දරුවේ පින්වතුන්ගේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරුවෝ පින්වත් චතුරංගනී මහත්මියට, ඒ වගේම සචිනී මහත්මියට, නිශාන්ති මහත්මියට, ජපානයේ වෙසෙනේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේ. හැම දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ඒ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සිළු ධාර්මික තුම්පතුම් රැකී ආරක්ෂා කටයුතු ආදියද දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසි බාධා කරදරයකින් තොරව සුවසේ පින් දහම් රැස් කරගෙන පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තේම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාය සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවකින් තොරව සුවසේ පිළිවෙතේ යෙදෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ, හිතමිත ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් නන් අයරින් උදව් උපකාර කරන, සිව්පසෙන් අප උපකාර කරන සෑම දෙනාටමත්, ඒ වගේම දායකත්වයේ දරන්නා වූ පින්වත් හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වත්වා. අනුමෝදන් වේ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම්පැතුම් රැකී ආරක්ෂා වෙල්ලෙන්දාම් ගුවිතෙන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසිම බාධා කරදර හිරියර පීඩාවකින් තොරව සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව ගුවන්විදුලිය සමගාමී විකාශයක් විදිහට මෙලෙසින් ගෙනෙන විවේකී ඉරිදා දවසේ උදෑසන සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කරමින් ඊටමත් සුන්දරෝ දහම් පරයයක් අපට දේශනා කොට වදාළ මහමෙවුනාව භාවනා අසපවාසයේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් භාවයේ වේවා. මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ ගෝරතර සසර ගමන නිමා කරන්නට ඔබ වහන්සේට ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම
අනුමෝදන් වෙන්නට කියලා. ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනා මේ මොහොතේ එකසිතින් ඒ ප්‍රාර්ථනාව සිදු කරනවා. සාදු සාදු සාදු. කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වූ රටවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට සහනය වන්නට ඔබ සියලුම දෙනාට ආශිර්වාද කරන්නට ධර්මයේ ඔබ පිහිටවන්නටයි ශ්‍රද්ධා රූපවාහිනිය ලකිරු ගුවන්විදුලිය එක්ව මෙලෙසින් සමගාමී විකාශයක් හැටියට ඉරිදා දවසේ උදෑසන 8ට සජීවී පැය දෙකක කාලයක් මේ සදහම් දේශනාව ඔබට ගෙනෙන්නට කටයුතු කළේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කළේ ජපානයේ වෙසෙන පින්වත් චතුරංගනී මහත්මිය, සචිනි මහත්මිය සහ නිශාන්ති මහත්මිය විසින්. ඔබටත් පුළුවන් මෙවන් වූ මේ පින්කමකට මේ ධර්ම දේශනාවක් වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට 071 232 88 87 071 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු විමසන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. යලිත් දහවල් 1ට සවස 3 දක්වා පැය 2ක කාලයක්, ඒ වගේම සවස 3 සිට සවස 4 දක්වාත් පැය 3ක සම්පූර්ණයෙන් අද දවසේ සවස සදහම් දේශනාව වෙනුවෙන් අපි වෙන් කළ තිබෙනවා සජීවීව. ඒ ගුවන් කාලේ ඔබට පුළුවන් අප සමගින් එකතු වෙන්නට. එතෙක් අප සමුගන්නා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.